පෙර එක් අඟනක් එළු දෙනක හිස සිඳා සියෝ ළඟ වැළඳි ගිනි දැල් නිරය දුක් විඳා ඇය ඇඟලෝම ගණනේ හිස් කැපුම් ලදා මෙම රඟවේ කාටත් අකුසලේ ලෙදා මෙම රඟවේය කාටත් අකුසලයේ ලෙදා. නිවන් දොර රුවන් දොරට ඉවර කරන බිහිදොර වැඩසටහන මෙතෙන් සිට ආරම්භ කරන්නට අපිට අවසරයි. අද අපේ වැඩසටහනට වැඩම කොට වදාලා ඇමරිකාවේ වෙස්ට් වර්ජීනියා භාවනා මධ්‍යස්ථානාධිපති ආචාර්ය ඇත්කඳවක සද්දා ජීව අපේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේව පාදාභිවන්දනයෙන් ආරම්භයේදී පිළිගනු ලබනවා. අද අපේ වැඩසටහනට තවත් ඇමරිකාවේ සිට අද වැඩසටහනට සහභාගී වෙන අපේ නිරන්තරයෙන් අපේ වැඩසටහන් වලට සහභාගී වුණ ඇමරිකාවේ සමාහිත පරිසර පදනමේ නිර්මාතෘවර ගරු සභාපති ආනන්ද මාහියන් කණ්ඩ මැතිතුමාත් ආදරෙන් ගෞරවයෙන් අද වැඩසටහනට පිළිගන්නවා. ආරම්භයේදීම සුගායනීය කවි ගායනයකින් අපේ වැඩසටහන රසවත් කළ සංගීත විශාරද වෛද්‍ය අමිල විජේරත්න ඔබවත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපේ හාමුදුරනේ නව වසරක් උදා වුණාම නව බලාපොරොත්තු ප්‍රාර්ථනා දල්වා ගන්නවා. බලාපොරොත්තු ප්‍රාර්ථනා නැති මිනිස්සු ජීවත් වුණත් මලෝන් වගේ කියලා කතාවකුත් තියෙනවා අපි හැමදෙරනේ. ඒ නිසා අපි නව වසර හැම දෙයක්ම අලුත් වෙන්න නම් නව විදිහට සියල්ල සිදු වෙන්න නම් නව වසරේ බලාපොරොත්තු ප්‍රාර්ථනා දල්වන්නට ඔබ වහන්සේ අපේ වැඩසටහනට ආරම්භයේදීම ලබා දෙන පෝරිකාව ප්‍රවේශය දැනගන්නට කැමැති අපි හැමදෙරනේ අවසරයි. සෑම දිනාටම දරුවන් සරණයි. අපි වසරක් ගෙවිලා වසරක ආරම්භයත් සමග සිටින අවස්ථාවක්. අපි දන්නවා දෙසැම්බර් 31 සහ ජනවාරි 1 වෙනිදා කියන එක මේක හුදෙක් දවස් දෙකක් විතරයි බටහිර ක්‍රමයට අනුව ගන්නකොට. පෙරදිග ක්‍රමයේ ඊට වඩා වෙනසක් තියෙනවා. මොකද හේතුව මේ සූර්යාගේ සහ සඳුගේ ගමන් කිරීම මත කැලෙන්ඩරේ සකස් වෙන නිසා. නමුත් බටහිර ක්‍රමයට එහෙම විශේෂ වෙනසක් නැහැ. හුදෙක් දවස් දෙකක් විතරයි. එහෙමනම් ඇයි අපි මේ නව වසරක් එළඹීමත් එතකොට පරණ වසර ගවා දැමීමත් කියන මේ කාලය කිසියම් වූ සැනකෙලි කාල සීමාවක් බවට පරිවර්තනය කරගන්නේ. මේකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මිනිස්යන් වෙන අපිට මොටිවේෂන්ස් ඕන, අභිප්‍රේරණ ඕන. එතකොට මේ අභිප්‍රේරණ ලබා ගැනීමට පාවිච්චි කරන එක ක්‍රමවේදයක් හැටියට තමයි මේ උත්සව සැමරුම් කරන්නේ අපි. එතකොට මේ උත්සව සැමරුම් කරනකොට මේකේ ප්‍රධාන දැන් අවුරුද්දක් තුළ තියෙන විශේෂ කාරණාවක් ආශිර්වාද ලබා ගැනීම. සුබ පැතීම. අපි හැමෝටම සුබ පතනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. කිරියෙන් පැණියෙන් ඉතිරි වේවා. සෞභාග්‍ය උදා වේවා. ලෙඩ දුක් කරදර නැති වේවා. ආදි වශයෙන් මේ සුබ පතන එක. දැන් මේ පහුගිය කාල සීමාවෙම සමහර විට ඔබ සුබ පතන්නේ නැති, සමහර විට ඔබට සුභාශිංසන කාගෙන් හරි ලැබෙන්නේ නැති. ඉතින් මේ ක්‍රමය අපි දැන් මෙච්චර කාලයක් තුරාවට සිද්ධ කරගත්තා. මේක මේ අපි සිද්ධ කරගන්නේ අභිප්‍රේරණයක් සඳහා. ආරම්භ කරන නව වසරට හොඳ ජවයක් ගන්න ඕන. හොඳ ජවයක් අපි හොඳ එනර්ජි එකක් අපි නිර්මාණය කර ගන්න ඕන. ඉතින් මේ එනර්ජි එක නිර්මාණය කර ගන්න අවශ්‍ය කරන අභිප්‍රේරණයක් සඳහා මොටිවේෂන් එකක් හැටියට තමයි අපි මේ අවුරුද්ද මේ විදිහට සමරන්නේ. දැන් අපිට මේ අවුරුද්දේ ආරම්භයේදීම හිතන්න දෙයක් තියෙනවා. හිතන දේ තමයි පසුගිය අවුරුද්දේ ආරම්භයේදී අපි මේ විදිහට සුභාශිංසන කළා, සුභාශිංසන ලබා ගත්තා. හැබැයි ඒ කාල සීමාව මේ මාස 12 365ක දින කාලය අපි ගත කරලා ඉවර කරා. ඒ කාලය තුලදී අපි කරපු ප්‍රාර්ථනාවල් අපි ඉෂ්ට කරගත්තාද කියන එක පිළිබඳව අපි සිතන්නට ඕන. මේ පිළිබඳව සිතනකොට පොදුවේ අපි හැම කෙනෙකුටම භාවිතාවට ගන්න ඕන හොඳ වාර්තා තුනක් තියෙනවා. ඒ වාර්තා තුන ගත්තොත් මම හිතන්නේ හැම කෙනෙක්ම හොඳයි. එකක් තමයි පොලිස්පති වාර්තාව, අනිත් එක තමයි මහ බැංකු වාර්තාව, අනිත් එක තමයි මහ රෝහලේ එහෙම නැත්නම් ජාතික රෝහලේ වාර්තාව. මේ වාර්තා තුනෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අවුරුද්ද සුබ වෙලාද නරක වෙලාද මොකද වෙලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව. ඒ අපේ රටත් එක්ක සම්බන්ධ, ලෝකයේත් එක්ක සම්බන්ධ කරගත්තාන් පස්සෙත් මේ විදිහටම ලෝකේ පුරාවට සිද්ධ වෙන පරීක්ෂණ තියෙනවා. ඒ වගේම ඒ රටවල් වල නිකුත් කරන වාර්තා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරන වාර්තා තියෙනවා. ඒව තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් සුබ වෙලාද කියලා. එහෙමනම් හුදෙක් ඒවා බලනකොට අපිට පේනවා හුදෙක් අපි කරලා තියෙන ප්‍රාර්ථනාවල් විතරයි. ප්‍රාර්ථනාවල් සඵල වෙන්න අවශ්‍ය කරන දේවල් අපි සම්පූර්ණ කරගෙන නැහැ. අන්න ඒ නිසා අපිට වර්තමානයේ මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන බොහෝ අර්බුද නිර්මාණය වුණේ අන්න එතන.
අපි හැමදෙන්නේ බොහෝ වෙලාවට මේ නව වසරක් එනකොට නව බලාපොරොත්තු ප්‍රාර්ථනා මේ ඔබ වහන්සේ කියන ප්‍රාර්ථනා වලින් පමණක් මේක යථාර්ථයක් දකින්නට අපහසුයි කියලා. නමුත් අපි හැමදෙන්නේ අනාගත අභියෝග, කල්තිය හඳුනා ගැනීම ජයග්‍රහණයේ පෙර නිමිත්තක් කියලා අපි අහලා තිනවා. බොහෝ වෙලාවට මේ ජ්‍යොතිෂයත් එක්ක නව වසර බැඳී තිබෙනවා. අපි හැමදෙන්නේ බොහෝ වෙලාවට මේ අපල සඵල කරගන්න ඔවුන් විවිධාකාර දේවල් කියනවා. නව වසර ඔබට කොහොමද? ඔබට බොහෝ වෙලාවට මේවා මිසදුටු ඔව්ද කියලා හිතන ජනකාන්ත මිත්‍යා මතද කියන කාරණාවත් අපි ඉදිරියේ තියෙන අපි හඳුන්නේ. මේ අපිට නව වසරක් එක්ක ඔය ජනකාන්ත මිත්‍යා මත කියන එකත් බැහැර කරන්නට බැහැ නේද අපි හඳුන්නේ. ඒ පිළිබඳවත් ඔබ වහන්සේගෙන් යම් ප්‍රවේශයක් බලාපොරොත්තු වෙන අපි හඳුන්නේ. ඇත්තටම විවිධ අය විවිධ විදියට මේවට අර්ථකථනය කරගන්නවා. කෙසේ නමුත් අපේ අසාර්ථකත්වයේ සිද්ධ වෙන්නේ අප ළඟ ගොඩනගාගත යුතු දේවල් ගොඩ නොනගැනීම. බුදුහාමුදුරුවෝම දේශනා කරන්නේ කිංකරසිත තාරකා. මේ තාරකාවන්ට මොකද්ද කරන්න පුළුවන්කම තියෙන? ඊට වඩා ප්‍රබල සිතක් තියෙන අය ප්‍රබල සිත දියුණු කරගත්තා නම් අපිට මොනවද කරන්න බැරි? බුද්ධත්වයට පත් වීම කියන එක තමයි ලෝකයේ කෙනෙකුට මිනිස්සෙකුට ලබන්න පුළුවන් විශිෂ්ටතම ස්ථානය. සහ අපහසුම දුෂ්කරම කාර්යය නේද? අපහසුම දුෂ්කරම කාර්යය. හැබැයි මග විවෘතයි. ඊටාම පැහැදිලිවම බුදු වෙන්න ඕනෑම කෙනෙකුට බුදු වෙන්න අවශ්‍ය නම් බුදු වීම සඳහා මග විවර වෙලා තියෙනවා. ඒතර එහෙමනම් ඒකේ වෙන්නේ නැත්තේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න බැරි මොකක් නිසාද? අපේ අදිෂ්ඨානය දුර්වල වෙලා තියෙනවා. අපේ කැපකිරීම දුර්වල වෙලා තියෙනවා. ඒකට මේ අදිෂ්ඨානයත් කැපකිරීමත් පටන් ගත්ත දෙයක් පවත්වාගෙන යාමේ තියෙන උත්හාන වීරියක් කියන මේ ಗುಣධර්ම වල අඩුපහඩුකම තමයි අපි අසාර්ථක වෙන්න හේතුව. ඒ අසාර්ථක භාවය රටක් තුලින්ම දකින්න පුළුවන්කම තියෙනවා. අපි ගත්තොත් එහෙම අපේ රට ආර්ථික වශයෙන් අපි දැන් අහේනියකට පත් වෙලා තියෙන්නේ. දේශපාලනික වශයෙන් ආකූල ව්‍යාකූල තත්ත්වවලට අපි පත් වෙලා තියෙන්නේ. ආගමික වශයෙන් විශාල කඩාවැටීමකට අපි පත් වෙලා තියෙන්නේ. ඒතර මේ සියලුම ප්‍රශ්න අර්බුද සියල්ලම නිර්මාණය කළේ වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි පිරිසක්වත් වෙනත් කවුරුවක්වත් නෙවෙයි අප විසින්මයි. අපේ තියෙන කුසීතකම, අපේ තියෙන අන් අය මත යැපෙන දීන මානසිකත්වය, ඒ වගේම අපේ තියෙන සිතීමේ ශක්තිය, ප්‍රඥාව කියන එක ඈත් වෙලා යන ස්වභාවය, ඒ తত্ত্বය ඊළඟට කෙලෙස් වලට අපි නතු වෙලා කෙලෙස් වලට බර වෙන ගතියක් අපේ තියෙනවා. මෙන්න මේ කියන කරුණු ටික නිසා අපි මහා අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒකෙන් අපි ඡන්දයට, ද්වේෂයට, බයට, මෝහයට අගතිගාමී පිරිසක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි අර්බුදයේ තියෙන්නේ. මේ අර්බුදයේ තුල වසරක් ගෙවිලා වසරක් ආරම්භ කරන වෙලාවේ අපි හිතන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ගත වූ වසර තුල තමන්ගෙන් සිද්ධ වෙච්ච දුර්වලකම් මොනවද කියන එක හඳුනා ගන්න එක. තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වෙච්ච හේතු මොකක්ද කියන එක දකින්න ඕන. ඒ ටික දැකලා ඒ හේතු හඳුනාගෙන එහෙමනම් ඊළඟට තමන් අදිෂ්ඨාන කරගන්න ඕන මේ ඉදිරියට ගත වෙන්න තියෙන කාල සීමාව තුළදී මේ හේතු එහෙම නැත්නම් තමන්ගේ බලාපොරොත්තු තමන් කොහොමද සාක්ෂාත් කරගන්නේ කියන එක තේරුම් ගන්නට ඕන. ඒ තේරුම් ගැනීම තුළම මහ විශාල ශක්තියක් නිර්මාණය කරගන්න පුළුවන්. ආධ්‍යාත්මික වශයෙන් විශාල වශයෙන් එනර්ජි එකක් රෝපණය කරගන්න, දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ එනර්ජි එකෙන් යුක්තව අලුත් අවුරුද්දේ කටයුතු අපිට සැලසුම් කරන්න පුළුවන් නම් අන්න එතන මහා විශාල දොරටුවක් අපිට විවෘත වෙනවා. ස්වර්ණමය දොරටුවක්, සැනසීමේ මගක්. ඒ රන් දොරටුව විවෘත කරගන්න අපි කටයුතු කරන්නට ඕන. හොඳයි, මම හිතන්නේ එළඹුණ මේ නව වසරේ මොනවද අප කළ යුත්තේ කියන කාරණාවට අපිට හොඳ පිළිතුරක් ලැබුණා. ඇමරිකාවේ වෙස්ට් වර්ජිනියා බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය ඇත්කඳවක සද්දාජීව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මම හිතන්නේ බොහෝ වෙලාවට මේ වසරක් කියන්නේ සසරක් තරම් දිගු කාලයක් නොවුනාට වසරක මේ වසරක හැරවුම් ලක්ෂයක් සසරක හැරවුම් ලක්ෂයක් කරගත හැකි ආකාරය අපේ ඇත්කඳවක සද්දාජීව අපේ නායක ස්වාමීන් වහන්සේ අපිට කියා දුන්නා. ඒක තමයි බොහෝ වෙලාවට සක්වල අවි වලටත් වඩා සිත්වල සවි බලවත් කියන කාරණාව මේ කාරණාව හරහා තිරසර වෙනවා. ඔබ බලාවි බිහිදර වැඩසටහනින් ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු සභාපති පූජ්‍ය උත්තම පූජා මහමෛත්‍රී ධර්මයාත්‍රා පදනමේ නිර්මාතෘවරයාණන් දේශමාන්‍ය නිහාල් විජේරත්න මැතිතුමාද වැඩසටහනට සහභාගී නොවන්නේ ඇයිද කියන කාරණාව ඔබ තුලත් යම් ගැටලුවක්
පැනසර මතුවෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා ඒ කාරණාවටත් අපි පිළිතුරක් ලබා දෙමින් අපේ ඇමරිකාවේ සිට පැමිණි අපේ ආනන්ද මහියන්කන්ද මැතිතුමාට යොමු වෙන්න මා කැමතියි. දේශමාන්‍ය නිහාල් විජේරත්න මැතිතුමා අද එතුමාගේ නොවැළැක්විය හැකි අත්‍යවශ්‍ය ව්‍යාපාර කටයුත්තකට සහභාගී වීමට නිරත වීමට සිදුවීම නිසා එතුමා අද සහභාගී වෙන්නට එතුමාට අවකාශයක් ලැබුණේ. ඒ පිළිබඳව එතුමා දැනුවත් කරන්න අපිව දැනුවත් කරා. ඒ කිසි අඩුවක් නොවන්නට අපිට සංගීත විශාරදවරයෙක් අපේ යොවුන් සංවිධානයේ ප්‍රබලයෙක් අපේ වැඩසටහන සහභාගී කරලා තිබෙනවා, වෛද්‍යවරයෙක්. ඒ නිසා මම හිතන්නේ අද බිහිදොරින් අපිට ඔහුගෙනුත් බොහෝ කාරණා දැනගන්නට ලැබේ. ආනන්ද මහියන්කන්ද මැතිතුමනි, අපි අහලා තියෙනවා බොහෝ වෙලාවට දැන් ඇමරිකාවේ බටහිර ප්‍රවණතා, අපි බටහිර දිහා බලලා තමයි පෙරදිගයන් බොහෝ වෙලාවට කැඩපත විදිහට දකින්නේ. බටහිර කැඩපත දිහා බලලා තමයි පෙරදිග අපි බොහෝ වෙලාවට හැඩ වැඩ වෙන්නේ. ඒ නිසා බටහිර අපිට විශේෂයි. මේ බොහෝ වෙලාවට පෙරදිගයන්ට බටහිර දිහා බලලා තමයි අන්දානුකරණයෙන් වන්දනාමාන කරන්න හැමතිස්සෙම අපි නිරන්තරයෙන් සැදී පැහැදී ඉන්නේ. ඒ නිසා අපි කොහොමද නව ප්‍රවණතා ආරම්භයේදීම හඳුනාගන්නේ මේ ලෝක ප්‍රවණතා, ජාත්‍යන්තර ප්‍රවණතා? ඔබතුමාගේ විග්‍රහයම ආරම්භයේදීම දැනගන්නට කැමති නිසාම. හොඳයි, බොහොම ස්තුතියි තාමක මහත්මයා. අපේ සවනස් අවසරයි. මුලින්ම මතක් කරන්න ඕනේ ඔබතුමා කිව්වා වගේ අපේ සභාපතිතුමා අපේ කල්යාණ මිත්‍රයා මේ අවස්ථාවේ නැහැ. ඉතින් එතුමා කිව්වා විශේෂයෙන් මතක් කරන්න කියලා එතුමාගේ සියලුම සුභාසිංසන අපේ ලක්වාසී ලෝවාසී සියලුම ප්‍රේක්ෂකයින්ට මිත්‍රයින්ට මේ අවස්ථාවේදී පුද කරනවා කියන එක මතක් කරන්න කියලා කිව්වා. ඒ වගේම එතුමා බොහොම කාලයක් තිස්සේ පුලපුලා බලා සිටි අපේ ආචාර්ය ඇත්කන්දවක සද්දාජීව අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේත් ඇමරිකාවේ ඉඳලා වැඩම කරනකම්, ඒ වගේම අපේ ආනන්ද මහියන්කන්ද මැතිතුමා ඇමරිකාවේ ඉඳලා ලංකාවට පැමිණෙනකම් බලාගෙන හිටියේ අපේ බිහිදොර හරහා ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳව අපේ ප්‍රේක්ෂක අපේ හිතවතුන් දැනුවත් කරන්නට. එතුමා බොහොම කාලයක් තිස්සේ බලාගෙන හිටියේ බලාපොරොත්තුව තමයි අද යථාර්ථයක් වෙලා තිබෙන්නේ ආනන්ද මහියන්කන්ද මැතිතුමනි. ඉතින් ඒක තමයි අපටත් ඉතින් ඇත්තටම ලොකු මදිකමක් මේ එතුමා මෙතන නැතිකම. කොහොම හරි ඉතින් එතුමා ඊළඟ අවස්ථාවේදී සහභාගී වෙනවා. ඉතින් විශේෂ ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය ප්‍රවණතාව ගැන කතා කරනකොට අපි මේ මාතෘකාව ප්‍රධාන වශයෙන් චාමික මහත්මයා නිර්මාංශ වීම, සතුන් අනුභවයෙන් නැති වෙන හානි සහ පරිසරය වෙන හානිය, තමගේ ශරීර සෞඛ්‍යයට විශේෂම වෙන හානිදායක තත්ත්වයන් ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒකලම සත්ව මිසාව කරුණාව ඒ ආදී අපි වගා කරගන්න අති උතුම් මානුෂීය ගුණධර්ම. ඉතින් දැන් අර ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ මතක් කරානේ මේ අභිප්‍රේරණයක් ලබා ගන්නවයි කියලා. අපි චාමික මහත්මයා ඇත්තටම අපි දැන් මේ වටහිර සහ අපේ රටත් එක්කලා සංසන්දනය කරනකොට අපි මේ ප්‍රාර්ථනාව හරිය ඉහළයි. මේ ප්‍රාර්ථනාවට ඇත්තටම ධර්මයේ තුලවත් වෙන කිසි ප්‍රාර්ථනාවට කරන්න පුළුවන් කිසිම දෙයක් බෞද්ධ දර්ශනයේ ප්‍රාර්ථනාව මේ අදහන්නෙත් නැහැ. ප්‍රාර්ථනාවකින් කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. හැබැයි එතන තියෙන සත්‍ය ක්‍රියාවක් කියලා දෙයක් අපිට කරන්න පුළුවන් දෙයක්. අපි හරි දෙයක් කරලා ඒ හරි දෙයින් ලැබෙන ප්‍රතිඵල ඒක ඇත්තටම ඉතින් කර්මය තමයි. එතකොට අපි ඒ සත්‍ය ක්‍රියාවක් කරන්න අපි හැකියාවක් ඇති කරගත්තොත්. එතකොට අපි බලන්න ඕනේ ගිය අවුරුද්දේ අපෙන් වෙච්ච වැරදි මොනවද කියලා. අපෙන් වෙච්ච වැරදි මොනවද? අපි කරපු හරි දේවල් මොනවද? ඒ හරි දේවල් මත පදනම් වෙච්ච මානසිකත්වයක අපිට මහ විශාල ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන්. එතකොට දැන් බටහිර මිනිස්සු දැන් උදාහරණයක් හැටියට අපි දන්නවා කොවිඩ් වසංගතයෙන් පස්සේ අපේ රට දැන් ඇත්තටම කියන්න කිව්වට කමක් නැහැ නේ. ඇත්තටම නැති වෙලා ගිය තත්ත්වයක් පත් වෙලා තියෙනවා. දැන් වහන්සේ කිව්වනේ මොනවද මේ වාර්තා තුනක් වහන්සේ මතක් කරා මේකට කලින් මේ ඉකොනොමික් වාර්තාව කියන්නේ මහ බැංකු වාර්තාව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාව සහ ඒ ආදි වශයෙන් මේ රෝග සම්බන්ධයෙන්. එතකොට ඔය හැම අතින්ම අපේ රට නැති වෙලානේ ගිහිල්ලා තියෙන්නේ. දැන් හැම අතින්ම අපි පහතට වැටලා තියෙන්නේ. නමුත් අනිත් රටවල එහෙම නැහැ. දැන් ඇමරිකාව විශේෂයෙන්ම කොවිඩ් වලින් පස්සේ දැන් ආර්ථිකය ඉතාමත් ඉහළට නැගලා. ඒ කියන්නේ ඒ නායකත්ව වලින් සහ මිනිසුන්ගේ තියෙන හැකියාවන් උනන්දුවන් ඇත්තම කියනවා නම් එහෙ තියෙන ප්‍රශ්නේ තමයි දැන් රැකියාවලට මිනිස්සු නැතිකම. විශාල ප්‍රශ්නයක්. අන්එම්ප්ලොයිමන්ට් කියන එක නැත්තම් විරැකියාව කියන එක අඩු ඉතාම අවුරුදු මම හිතන්නේ 40කින් විතර පස්සේ අඩුම තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ කොවිඩ් සංගතයේත් අවසානයේ. ඒතර අපි පැහැදිලිවම මෙතනින් අපි මතක් කරගන්න ඕන කාරණයක් තියෙනවා. මේ ප්‍රශ්නේ තියෙන අපේ රටට සහ සමහර කුඩා රටවල් කීපයකට විතරයි. ඒ රටවල් ඒවන් ශනිකව ගොඩ එනවා. ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්න වලින් ගොඩ වෙනවා. මොකද ඒගොල්ලෝ තමන්ගේ හැකියාව මත පදනම් වෙච්ච ආර්ථිකයක් හදාගෙන තියෙන නිසා. අපි ඒක නැතුව අපි ප්‍රාර්ථනා මත
ගොඩනගා ගන්න අපේ ක්‍රියාකාරකම්. ඒවට මුල් තැන දෙනවා. ප්‍රාර්ථනාවලින් කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක තමන් කරන දෙයක් මතමයි සිද්ධ වෙන්නට ඕනේ. තමන්ගේ හැකියාව මත සිද්ධ වෙන්න ඕන දෙයක්. ඉතින් අපි අර ඔබතුමා අපි දැන් කතා කරන මාතෘකාව මේ නිර්මාෂය නැත්නම් සතුන් අනුභව වෙන හානිය. දැන් මේ මට මේ වාර්තාවක් හමුණා. මේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මේ සුමාන 4කට කලින් නොවැම්බර් 28 වෙනිදා පිට කරපු වාර්තාවක්. එතන කියනවා එතන මේ කතා කරනවා මොලේ සම්බන්ධයෙන් ජාමික මහත්මයා මොලේට තියෙන ආබාධ කියන්නේ සිහි නැතිවීම එහෙම නැත්නම් මතක නැතිවීම ඔය ડિප්‍රෙෂන් එතකොට ඩිමෙන්ෂියා වගේ ඒ ආදිවාසීන් රෝග වලට ප්‍රධාන වශයෙන් හේතුවක් වෙන්නේ ප්‍රධාන ආහාර වර්ග පහක් ඒගොල්ලෝ නම් කරලා තියෙනවා අපි කන බොන දේවල් එකක් තමයි මේ මස් මාළු කිරි විතර කියන සත්ව ආහාර නයිට්‍රේට් කියන්නේ මේ මස් මාළු කිරි විතර වලින් වෙන හානිය. ඉතින් මේක මොලේ හානියට මොලේ ආබාධ වලට මොලේ පවත්වා ගැනීමේ විශාල දුර්වලකම් රාශියක් මේ සම්බන්ධයෙන් ඇති කරනවා. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා හැබැයි අපි මෙච්චර කොච්චර මේවා ගැන මේ ලංකාවේ වෙලා කතා කරත් අපි දවතුමා කියවනේ බටහිරින් ගන්න හොඳ දේවල් තියෙනවා කියලා මේ අපේ මිනිස්සු ගන්නෙ නැහැ. අපි බටහිරින් ගන්නේ අපට හොඳයි කියලා හිතන දේ. අපට අර ලේසියෙන් කරන්න පුළුවන් දේවල්. විනෝදජනක දේවල්. කාලය කන දේවල්. ඒක තමයි අපි බටහිරින් ලබා ගන්න උත්සාහ කරන්නේ. නමුත් ඇත්තටම බටහිරින් දෙන ඒ දත්ත, ඒ පරීක්ෂණ වාර්තාවල් ශරීර සෞඛ්‍ය නගා සිටවා ගන්නේ කොහොමද කියන එක. ආහාර වලින් වෙන හානිය, ඒ නරක ආහාර මොනවද කියලා දැන් ඇමරිකාවේ දැන් කියන්න දෙයක් නැහැ. කිසිම සැකයකින් තොරව ඔප්පු කරලා තියෙනවා. හැමදාම මේ වාර්තා ඉදිරිපත් වෙනවා. මස් මාළු කිරි විතර කියන සත්ව ප්‍රෝටීන ආහාරයට ගැනීම ඉතාමත්ම අගුණෙන් කියන්නේ. ඉතින් ඒ කතාවල් අපි ජනතාවට කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපට වෙන්නේ මේ කියන්නේ පවතින පුළුවන් જાතියක් නෙමෙයි ලෙඩම ලෙඩ જાතියක් දැන්ටත් ලෙඩ වෙලායි තියෙන්නේ. දැන් විශේෂයෙන්ම තව වාර්තාවක් තමයි අපේ ආයුෂයට කලින් තමන්ගේ දූ දරුවන්ගේ ආයුෂ නැති වෙනවා කියලා. මොකද අපිට නම් යම්කිසි කාලයක මුල් කාලයේ හෝ පරිසරත් එක්කලා හැදිලා හොඳ ආහාර අරගෙන යම්කිසි හොඳ ප්‍රවණතාවයක් අපේ ශක්තියක් ගොඩනැගිලා දෙනවා අපේ ශරීරවල. නමුත් අපේ දරුවන්ගේ ඒ තත්ත්වේ නැහැ. මොකද හැමදාම අපි නරක ආහාර හැම් බේකන් සොසේජස් වගේ ඔය රූපවාහිනී කියන බොරු ප්‍රචාරණ හරහා ඇති වෙලා තියෙන ඒවට තමයි අපේ දරුවෝ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක අපි දැනුවත් විය යුතුයි කියන එක තමයි අත්‍තරම මොනවටේ කියන්න තියෙන්නේ. හොඳයි. ඇමරිකාවේ සමාහිත පරිසර පදනම නිසා අපේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ විශේෂ ජාත්‍යන්තර උපදේශකවරයා හැටියටත් කටයුතු කරන ආනන්ද මායංකන්ද මෙතුමා. ඒකෙන් තව බොහෝ කාරණා අපිට දැන කියා ගන්නට තිබෙනවා. අමිල විජේරත්න අපේ තරුණ වෛද්‍යවරයාගේ මා කැමති මේ එළඹුණ 2022 නව වසර කොහොමද ඔබ තරුණයෙක් විදියට දකින්නේ? ශ්‍රී ලංකා අවිහිංසාවාදී යෝන් සංවිධානයේ නියමයක් හැටියට කොහොමද දකින්නේ? ඔබතුමාගේ ප්‍රවේශයත් මා කැමති මේ මොහොතේ දැනගන්නට. අවසරයි අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ වැඩම වීම අපිට ලොකු ගෞරවයක්. ඒ වගේම අපේ ආනන්ද මහින්කන්ද මහත්මයා මගේ බොහොම සදාදරණීය කල්යාණ මිත්‍රයෙක්. අවුරුදු ගාණක් අපි නොඑක් දේවල් කරලා තියෙනවා නේද? ඒ වගේම අපේ ආදරණීය චාමික අයියා චාමික මහත්තයා වැඩසටහනේද නේද? නමුත් සමාජයේදී අපි චාමික අයියා කියලා බොහොම ආදරණීයව ආමන්ත්‍රණය කරනවා. ඒ වගේම අපි බොහොම ආදරණීය කාර්ය මණ්ඩලයක් එදා ඉඳලා ඉන්න මම හිතනවා 2013 ඉඳලා තියෙන ආයතනත් එක්ක මේ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. වැඩිම කියන්නේ වයස එතකොට අහු වෙනවා. අංගන්න දෙයක් නැහැ. ඉතින් අපි දැන් වයසට ඉඳගෙන මේ වයස කියන එක ඉලක්කම් විතරයි. අපි මේ ලෝකෙට කරන දේ තමයි සමග මත කිව්වේ ඔහොම කිව්වේ හින්දා මම කියන්නම් ගොඩක් කර නිින්ද යන්නේ නැහැ කියනවා. නිින්ද යනව නෙමෙයි ඇඳට ගියාට පස්සේ මැරුණා වාගේ නිින්ද යන්න ඕනේ ලෝකෙට සේවයක් කළාලා මහන්සි නම්. මිනිස්සයා දවසින් පළනෙලා ගත්තා කියන්නේ එසේ වෙනවා නම් පමණයි. දැන් ඊයේ රාත්‍රියේ මම S2 පේන්නේ නැති කන් දෙකම ඇහෙන්නේ නැති සුනකෙක්ව ආරක්ෂිත ස්ථානයකට යොමු කළා. අවුරුදු 10යි යාගේ වයස. එයා පාර මැදට ගිහලා හිටගෙන ඉන්නවා. වාහන ඇවිල්ලා නවත්තුනේ නැත්නම් එයා දන්නේ නැහැ. ඉතින් වාහන බොඩක හැපිලා ගොඩක් තුවාල වෙච්ච සතෙක්. ඉතින් ඒ ගෙදරක ඉන්න කෙනෙක් වුණාට බලන්නේ නැහැ ගෙදර. ඉතින් අපි ආව ආරක්ෂිත තැනකට යවුවා. ගෙදරට පාන්දර 3 විතර වුණා. උදේ නැගිට්ටාම සභාපතිතුමා කෝල් කරා. නිහල් මහත්තයා කෝල් කරා. මේ ඉතින් මම ආන්සර් කරා. කතා කරාම මේ කිව්වා මේ මට මේ හදිසි රැස්වීමකට යන්න සිද්ධ වෙලා තිනවා යන්න පුළුවන් ද වැඩසටහනට කියලා. ඉතින් මගේ දහසක් වැඩ ඔක්කොම මම පස්සේ කළා. ඉතින් මම බෑ කියන්න බෑ මට. මොකද මගේ හැමෝම හිතන්නේ තාත්තා කියලානේ. විජේරත්නලා හින්දා අපි මේ කරන විෂයත් එක්කත් ඉතින් ඒකින්ද මේ මට ඒක කරන්න බෑ. ඉතින් මම කිව්වා මම අනිවාර්යෙන් යනවා ගැටලුවක් නැහැ කියලා. ඔව් ඒ වගේම ඉදිරියේදී එතුමාගේ ජන්මදිනයත් අනිවාර්යෙන්. ඔව් මට මේ වැඩසටහන තිබුණේ මේ එතුමාගේ ජන්මදිනයට ආසන්න පෙබරවාරි මාසයේ. මොකද
ඒ එතුමාට ආශිර්වාද කරන්නේ මේ වැඩසටහනක් කරන්න අපි හිතාගෙන හිටියේ. නමුත් දැන් මේක හදිසියේ ඉදුණු වැඩසටහනක්. ඒ වගේම අමිල ඊයේ දිනේට යෙදුණ ඔබේ ශ්‍රී ලංකා අහිංසාවාදී යොවුන් සංවිධානයේ ජාතික සංවිධායක තන්ටුල ජයතුංග මහතාගේ ඔබතුමා අසූ ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්නම්. මේ 2022 කොහොම වෙයිද? අපි කට්ටිය කොහොමද කිරිතරේවා නවවසරේ කියලා සින්දුවකුත් තියෙනවා. ඒක දදා අවුරුදු කෑවා වගේ දෙක අවුරුදු කෑවා තමයි ඇත්තටම කියන්න තියෙන්නේ. තමන්ගේ ජීවිත විනාශ කරගත්ත කියන එකයි කියන්න තියෙන්නේ. මෙතුමා කිව්ව කාරණාවක් එක මම දෙයක් සම්බන්ධ කරනවා. මේ මස් මාංශ මාළු වෙන්න පුළුවන්, බිත්තර වෙන්න පුළුවන්, කරවල වෙන්න පුළුවන් මොන දෙයක් ගත්තත් ශරීර විඥානය, මානසික විඤ්ඤාසය වෙනස් වෙනවා මිනිස්යාගේ. මොකද මිනිස්යා ඉපදලා තියෙන මාංශ භක්ෂණය සඳහා නොවේ. චාමික මහත්තයාට තියෙනවා නම් පෙට්‍රල් ගහන කාර් එකක්. ඒකට ඩීසල් ගහුවත් මොනවා වෙයිද? කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද? සමහරට එදාම ඒක ආයු කාලය අවසන් වෙයි. ඒක තමයි මිනිස්යාට වෙන්නේ. මිනිස්යාගේ විනාශය මිනිස්යා විසින්ම අද තනමින් සිටිනවා. මමත් අපේ බුද්ධගයාවේ සිසිල් චන්ද්‍ර මෛත්‍රී හාමුදුරුවෝ මගේත් අපේ සභාපතිතුමාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේ. අපි ගියා කකුලෝ වගේක් නිදහස් කරන්න. එදාම හැලියට දාලා තම්බල මරන්න ඉන්න කකුලෝ නිදහස් කරා අති විශාල ප්‍රමාණයක් 24 වෙනිදා දෙසැම්බර් 24. ඒ කියන්නේ මීට දවස් 7කට විතර කලින්. අපි දැක්කා චාමික මහත්තයා මේ ලොරි වල ඌරුගාත් එළුගාත් මේ මහා ප්‍රසිද්ධිය මේව කරන්න පුළුවන්ද මිනිසුන්ට? දැන් කවුරු හරි කිව්වොත් මම ඔබව මස් කරනවා කියලා. මම ඔබතුමාට එහෙම කිව්වොත් ඔබතුමා කියයි පොලිසියටයි කියන ගිහිල්ලා කියයි මට මෙහාවල් පුද්ගලයා මරණ තරගණයක් කරා. මම මස් කරනවා කිව්වා. ඊට පස්සේ පොලිසියෙන් සමාජයට ගියා ඔබතුමාට මේක ඉදිරියට අරන් යන්න ඕන නඩු දාන්නත් කියලා. හැබැයි මේ සත්තුන්ට කරලා තියෙන දේ එතකොට මේ වගේ අසාධාරණයක් කරලාද මං අහනවා අවුරුදු කන්නේ. ඊළඟට කොච්චර මෝඩ වැඩක්ද කන්නවත් සල්ලි නැහැ කියලා කියන මිනිස්සු ඉන්න රටේ දරුවන්ට පාසල් යන පොත් ටික පැන්සල් ටික නිල ඇඳුම් ටික ගන්න සල්ලි නැහැ කියලා රටේ රතිඤ්ඤ කෝටි ගාණක රතිඤ්ඤ පත්තු කරාද නැද්ද? කන්න නැති දරුවෝ කොච්චර මේ රටේ ඉන්නවද? එහෙම මේ දෙසැම්බර් 31 නව වසර පිළිගන්නකොට අපිට හිතෙන්නේ නැහැ නේද මේ රට මෙච්චර කොරෝනා වසංගත නේද? ඇත්තටම හිතන්නේ මේ අපිට හිතන්නේ මේක මේ සුරපුර යන්නේ බලන් ගියාම කියලා. අනික තමයි මේ අයගේ මානසික බෙලහීනතාවය කොච්චරද කියනවනම් මේ සද්දෙන් තමයි අවුරුද්ද සමරන්නේ. ඒගොල්ලෝ හිතනවා සද්ද දැම්මහම තමයි අපේ ශාස්ත්‍රීයත්වයේ ලෝකෙට පේන්නේ කියලා. ඒකම මානසික දුර්වලතාවයක් නෙමෙයිද? ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරයක් මම හිතන්නේ ඒ වගේම අපේ සභාපතිතුමාට යොමු කළා තිබුණා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නටත් උත්තරයක් මම ගීතයකින් මම 2012 අපේ සභාපතිතුමාගේ ජන්මදිනයකටම නිර්මාණය කරපු ගීතයක් 2012 කරපු එකක්. මම විසින් සංගීතඥ මේ ප්‍රශ්නේ අපි කියලා ඉන්නේ දැන් මොහොන පොතට යොමු කළා තිබ්බා මිලයි. අපේ නිහල් විජේරත්න මෙතුමාට යොමු කළා තියෙනවා. එතුමාගේ නිහල් විජේරත්න පබ්ලික් ෆිගර් කියන මේ Facebook පිටුවට යොමු කරපු මැතිතුමනි මගේ ප්‍රශ්නය බුදුන් වහන්සේ දේශනා කරේ ඇති ආකාරයට කළ පව් පින් අනුව කර්මය ක්‍රියාත්මක වෙනවා නම් ඒට මුහුණ දිය යුතුයි නේද? ඊළඟට අහනවා එළුවෙකුගේ හිස සිඳි කෙනෙකුට ඒ සතාගේ ඇඟේ ලෝම ගණනට හිස් කැපුම් කෑමට සිදු බව ඒට උදාහරණයක් ලෙස කියවෙනවා. මේ පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි කියලා තෙරුවන් සරණයි කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඔන්න දැන් මේ ගීතය තුල ඔයකට අපි අවුරුදු කෑවා දැන් ඉස්සරහට අපිට මොකක්ද හිමි වෙන්න ඕනේ කියලා මෙතන උත්තරේ තිබේවි. හේතුඵල ධර්මය තථාගතයන් වහන්සේගේ මගේ ශාස්ත්‍රවරයාගේ දර්ශනය ওই ප්‍රශ්නට උත්තරේ තියෙනවා මේකේ. හොඳයි. ගෙලසිනා සිත් ළඟ කොහෙදෝ මනුසත්කම් ඒ රස කරනා සඳ රැඳේද ඔබ ගුණදම් ගෙලසිනා සිත් ළඟ කොහෙදෝ මනුසත්කම් ඒ රස කරනා සඳ රැඳේද ඔබ ගුණදම් සිතන් මිනිසුනි තව මොහොතක් මොන අරුමය දුක් ගිනි ලෝ බැඳ ඉන්නේ ඔබේම දරුවන් විලස සිතන් මෙත් වඩනු සවුසත නාමෙන් ඔබේම දරුවන් විලස සිතන් මෙත් වඩනු සවුසත නාමෙන්
කිසි දිනක නොගන් ඔබේ මුවඟට ලේකිරි කඳුලැල් නෙත නෙත කඳුලැලි පුරවාලා සැනහෙන්නට හැකිවෙද කවදා නෙත නෙත කඳුලැලි පුරවාලා සැනහෙන්නට හැකිවෙද කවදා ඒ කඳුළු පිසින්නට හැකි ඔබටයි අසරණ දැසින් මේ ගීතේ මොකද්ද කියන්නේ? අපි මේ මිනිස්සු බලාපොරොත්තු වුණ චාමික මහත්තයා මුංගට වපුරලා රන්වන් කරලින් රත්තරන් ගොයම් පීදේ කියලා. ඒක වෙන්නේ නැහැ. තව දෙයක් මම කියන්නම්. අපි මේ ළඟදී ඇසුවා එක්තරා කාන්තාවක් සිවුරු දාගත්තු කෙනෙකුගෙන් අහන ප්‍රශ්නයක් භික්ෂු ප්‍රතිරූපකයක් වෙන්නට ඇති මං හිතන්නේ. එහෙම කිව්වේ ඒකයි කියලා මං හිතනවා. මං ඒ පුද්ගලයාගේ නාම රූපත් එක්ක ගැටෙන්නේ නැහැ. මට එහෙම කිසිම දෙයක් කෙනෙක් එක්ක ගැටෙන්න දෙයක් නැහැ. මොකද සියල්ල අතහැරපු අපිට කාගේවත් ಗುಣ ගයන්නවත් කාටවත් වෙනවා යන්නවත් කාටවත් නිග්‍රහ කරලා ජයග්‍රහණයක් ලබන්න ජයක්වත් අපිට නැහැ කියන කිතාව වගකීමෙන් කියනවා. අහනවා ඒ කාන්තාව විද්‍යාගාරයක වැඩ කරනවලු විද්‍යාගාරයේ අවශ්‍යතාව වෙන සතුන් මරනවා මට පවුද කියලා අහනවා. එතකොට කියනවා ඔයාට කොහෙද පව්? මේක සියලු දෙනාගේ යහපත සත්තු මරනවලු ඒකින කමක් නැහැ කිව්වා. මම එතනින් එහාට කතා කරන්න යන්නේ නැහැ. මෙහෙම රටක අපි ඉපදුනේ අපේ හාමුදුරුවෝ අපිට ආශිර්වාද කරන්න මේ වැඩසටහනට ආශිර්වාද කරන්න මේ විෂයට ආශිර්වාද කරන්න. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ එදා දෙව්දත්ගෙන් හංසයා උදුරගෙන නෑ ඔබට මේ සතා මරන්න අයිතියක් නෑ. මේ සතාට පණ තියෙනකන් මට අයිති. මැරුණොත් මලකුණ නම් ඔබට අයිති කියලා. ඒක මහා පීඩනයක් වෙන්නට නෙනේ. එහෙම කිව්ව සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ දරුවෝ අපි කියලා අපි විශ්වාස කරනවා. එහෙව් බෝසතාණන් වහන්සේ තමයි බෝමැඩ බවුන් වල බුදු වෙලා අපිට ධර්ම දේශනා කළේ. ඒ පාරේ යන අය අපි. අපි රහත් වෙලා නැහැ. අපිට වැරදි තියෙන්න පුළුවන්. නමුත් අපි මගේ යන අය. අපි හාමුදුරනේ පන්සිල් දෙනවා දීවර මහත්යන්සිට ගිහිල්ලා යම් පිරිසක්. පන්සිල් දීලා සෙත් පිරිත් දේශනා කරලා පිරිත් නූලුත් බැඳලා තමයි දීවර මහත්යන්ශ වල සමහර රටවල් වල අවුරුද්දේ අලුත් අවුරුද්දේ කටයුතු ආරම්භ කරන්නේ. මම දැක්ක අර ආඩියක් විතර උස මැණිකක් හම්බෙලා දුන්නා අපි හම්බුනේ. ඒ මැණික විවෘත කරනකොට සෙත් පිරිත් දේශනා කරනවා. ඒක මේ මේ පාෂාණයක් ලෝක වෙළඳ පොළට දාලා මේ විකුණන්න හදනකොටත් සෙත් පිරිත් දේශනා කරනවා. හැබැයි අපිට දහම් පාසලක දේශන කරන්න ඕනේ කිව්වහම පන්සලක දේශනයක් කරන්න ඕනේ කිව්වම ඉස්කෝලේක දේශනයක් කරන්න ඕනේ කිව්වම මොනතරම් බාධාද මහින්කල් මහත්තයෝත් දන්නවා හොඳටම මේ ගැන. ඇයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ? ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න. මම ආනන්ද මහත්තයාට එන ගමන් කිය අපේ ජීවිත මොනතරම් තර්ජනයට අපේ චරිත අපේ මේ සියලු කටයුතු මොනතරම් තර්ජනයට අපේ වෛද්‍ය ශාස්ත්‍රය වෙන්න පුළුවන් අපි කටයුතු කරද්දී මොනතරම් තර්ජනයට ලක් කළාද කියලා. මොකද මම නිරන්තරයෙන් කියනවා අර විදගන්න දඟලන්නේ පෝලිං ගිහිල්ලා ඒකට වැඩිය අපිට දේශීය වෛද්‍ය ක්‍රමයක් තියෙනවා. අපි දෙවෙනි වටේ ඒක ගැන කතා කරමු. හොඳයි. මම හිතන්නේ ඔබ අර මුහුණු පොතට යොමු කර ගැටලුවත් එක්ක අපි හැමදෙරනේ මේ කර්මයේ ඵල දෙන හැටි ගැන අපිට කතා කරන්නට වටිනවා. අර එළුවෙක්ගේ හිස සිඳලා 500 වතාවක් හිස සිඳු ඇඟේ ලෝම ගන්නට එහෙම වුණා කියලා ලෝවැඩ සංග්‍රහවෙත් විස්තර වෙන හින්දාම අපි හැමදෙරනේ කොහොමද මේ කර්මයේ ඵල දෙන හැටි අපි පහුගිය කාලේ මේ කොරෝනා වසංගත කාලෙත් බොහෝ වෙලාවට මේ සංසාර බය ප්‍රාණ බය හොඳට දැක්ක අපි හැමදෙරනේ මේ කර්මයේ ඵල දෙන හැටි ඔබ වහන්සේගේ විග්‍රහයත් මා කැමති කර්මය හා විපාකයේ කර්මයේ අරුමයේ පිළිබඳව කර්මය හා ධර්මයේ ගලපමින් විග්‍රහයත් මා කැමති දැනගන්නට අපි හැමදෙරනේ කර්මය කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ විශේෂ දේශනාවක්. ලෝකේ පහළ වෙන බුදු කෙනෙකුට පමණක් කරන්න පුළුවන් දේශනාවක් තමයි කර්මය පිළිබඳ ඉගැන්වීම. ඒක බුද්ධ විෂයක්. එතකොට ලෝකේ පැවැත්ම පිළිබඳ කතා කරනකොට කර්මයතරෝ කාටවත් කතා කරන්න පුළුවන් කමක් නැහැ.
එනිසා මේ කර්මය කියන විෂයපතේ සාමාන්‍යයෙන් සරල විදිහට නොගත යුතුයි. තාම ගැඹුරු පුළුල් ශාස්ත්‍රයක් ඔස්සේ පැතිරෙන විෂය ධාරාවක්. ඒක ඔබ වහන්සේකින් අදහස් කරන්නේ අපේ හඳුරන්නේ අර අචින්ත විෂයන් ගණනට අපි මේ බොහෝදුන් මනසින් ලෝක විෂය, බුද්ධ විෂය, 이르දි විෂය වගේම මේ කර්ම විෂය අපි හිතන්නට අවශ්‍ය නැහැ කියන කාරණාවද අපේ හඳුරන්නේ මේ. එහෙම අපි කර්මය පටු කරලා හිතුවොත් එහෙම අපිට ගොඩාක් වරදින්න තැන් තියෙනවා ගොඩක්. ඒ වගේම කර්මය සරලයි කියලා ප්‍රතික්ෂේප වෙන්න තියෙන තැන ඒක ඊටාම භයානක තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ බව තේරුම් අරගෙන අපි පුළුවන් විදිහට මේ කර්මයේ ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කිරීම වැදගත්. මොකද අපිට මේක අත්‍යවශ්‍යම කාරණාවක් නිසා. ඒක මම මෙන්න මෙහෙම ප්‍රවේශයක් ගන්නම්. බටහිරට ගොඩක් නැඹුරුව ජීවන රටාව ගත කරන අය නිව්ටන්ගේ තියරිස් ගොඩාක් දේවල් පිළිගන්නවා. එතකොට යාගේ තුන්වෙනි නියමයේ තියෙනවා every action has a reaction කියලා. සෑම ක්‍රියාවක් සම්බන්ධයෙන්ම දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද බලයෙන් සමාන වූද ප්‍රතික්‍රියාවක් ඇත කියන මෙන්න මේ තුන්වෙනි නියමය. ඒ තුන්වෙනි නියමයෙන් කතා කරන්නේ භෞතික චලනයන් පිළිබඳව. ඒක භෞතික සාධකයක්. බුදුහාමුදුරුවන්ගේ කර්ම නියාමය මෙන්න මෙතනින් වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ බුදුහාමුදුරු දේශනා කරන්නේ every volitional action has a reaction කියන එකයි. මෙන්න මේක හරි වැදගත්. volitional action ඒ කියන්නේ චේතනාම් බික්කවේ කම්මං වදාමි. කර්මය කියලා කියන්නේ සිතුවිල්ල චේතනාව. එතකොට මේ සිතුවිල්ල චේතනාව කර්මය බවට පත් වෙලා ඒ තුලින් අපි ක්‍රියාත්මක වෙන අපේ කායික මානසික වශයෙන් අපි ක්‍රියාත්මක කරන යම් දෙයක් තියෙනවා නම් සිත කය වචන කියන මේ තිදොර මත ඒ සියලුම දේවල් කර්ම කියන විශේෂයට කර්ම කියන වචනයට ඇතුළත් කරන්න පුළුවන්. එතකොට ලෝකේ හැමෝම පිළිගන්නවා නම් every action has a reaction කියන තියරිය එහෙමනම් ඇයි ඒගොල්ලන්ට පිළිගන්න බැරි every volitional action has a reaction කියන තියරිය. සෑම මනෝමූලික වෙච්ච ක්‍රියාවලියකටම ප්‍රතිඵලයක් තියෙනවා කියන එක ඇයි පිළිගන්න බැරි. මේක ඊටාම විද්‍යාත්මකයි. ඒ නිසා අපි හැමෝටම පිළිගන්න පුළුවන්. ඕනම කෙනෙකුට ධර්මයෙන් තොරව ඉන්න පුළුවන්. හැබැයි කර්මයෙන් තොරව ඉන්න පුළුවන් කමක් නැහැ. කර්මය ඊටාම සියුම්. ඒතර මේ කර්මය සිද්ධ වෙන්න අපි හිතනවා දැන් අපි සමහර අය මේ ඕලාරික වචනයක් පාවිච්චි කරනවා අපි පන්සල් නොගියට අපි සතුන් මරන්නේ නැහැ අපි බොරු කියන්නේ නැහැ නිසා අපි නරක වැඩ කරන්නේ නැහැ කියලා. ඒක සම්පූර්ණ වැරදි කර්ම විග්‍රහයත් එක්ක. මොකද ඒකට හේතුව උදේ ඉඳලා හවස වෙනකන් අපේ අස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් තුළින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු ගන්න එක තමයි අපි කරන්නේ. ජීවත් වෙනවා කියන්නේ ඒක. එතකොට මේ අරමුණු ගැනීම තුළ අන්ත දෙකක් තියෙනවා. මේ අන්ත දෙකට වැටෙනකොටම කර්ම රැස් වෙලා ඉවරයි. අන්ත දෙක තමයි දැන් රූපයක් නම් රූපේ දකින්න ලස්සනයි අවලස්සනයි කියලා. ලස්සන කියලා දැක්කත් අවලස්සනයි කියලා දැක්කත් මේ දෙකම තුල කර්ම රැස් කිරීම සිද්ධ කරලා ඉවරයි. ඊළඟට ශබ්දයක් ඇහෙනකොට ශබ්දේ මිහිරි අමිහිරි කියලා අපි ගන්නවා අන්ත දෙකකට. මේ අන්ත දෙකට වැටිලා මේ මිහිරි අමිහිරි කියන දෙකෙන්ම ගත්ත ගමන්ම අපි ලෝභ දෝෂ මොහ තමයි දිනු කරලා තියෙන්නේ. ඒතර ඒ නිසා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ අපි පව් කරන්නේ නැහැ කියලා. අපි පව් කරන්නේ නැහැ කියන தත්ත්වයට අපිටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ සිත ස්ථාවර කරගත්ත තැනකදී පමණයි. අපේ හැමදෙරනේ ඒ වුණාට බොහෝ දෙනා උදම් මනන දෙයක් තමයි අපි හොඳ වංශයවත් ධනවත් බලවත් නිලවත් පවුලක තමයි අපි උපත ලැබලා තියෙන්නේ. අපේ පවුල් පසුබිමත් හොඳයි. අපේ ආර්ථික පසුබිමත් හොඳයි. මේ සියල්ල හොඳ නිසා අපි හොඳ පින් වංචි ජීවිත ගත කරන්නේ. අපි හොඳනේ පින කියන එකත් ගෙවිලා අවසන් වෙන දෙයක්ද? ඒ නිසා පින් අපි නැවත රැස් කරගත යුත්තක්ද? ඒක ගෙවිලා අවසන් වෙන දෙයක්ද? මේකටත් අපිට කොහොමද අපේ හැමදෙන ඔබ පින කියන එක ප්‍රතිඵලයක් ඇටියට තමයි ඔය ඔක්කොම ලැබිලා තියෙන්නේ. ධනවන්ත, කුලවන්ත, බලවන්ත, රූපවන්ත සියල්ලම ලැබුණේ කර්ම විපාකයේ පිනේ විපාකයක් හැටියට තමයි. ඒකත් ෂය වෙනවා. සල්ලි තියෙන කෙනා සල්ලි හොයාගෙන වෙලා 7 ස්ටාර් හොටල් එකකට ගිහිල්ලා ඉන්නවා. සල්ලි ඉවරනකොට එයාට යන්න වෙනවා. ඒක හොඳ යම් පිරිසක් අර දේශනා කරනවා නේද හැමදෙස්සෙම දිව්‍ය ලෝක යන්නම හිත සසකා ගන්න කියලා. එතකොට එයාත් ඇත්තටම අගතියට යන්න පුළුවන්. මොකද ඒක සියල්ල අවසන් කරගෙන ඉන්නේ සමහර වෙලාවට. සියල්ලම දිව්‍ය ලෝකයට යන්න කියලා කවුරුවක දේශනා කරනවා නම් ඒක බුදුදහමට පටහැනි. බුදු දේශනාවට පටහැනි. බුදුදහම තුල එහෙම එකක් නැහැ. අපි හැමදේම ඔක හැර ලස්සන දෙයක් මම මතක් කරන්නම්. එක් අවස්ථාවකදී ශක්‍ර දේවේන්ද්‍රයා සක්‍ර දේවේන්ද්‍රයා ඉන්නකොට බලනවා එයාගේ විමානයේ ඉන්න පිරිස් චුත වෙලා යනවා. දැන් මැරෙනවා කියලා එකක් නැහැ නේ දිව්‍ය ලෝකෙ චුත වීම තියෙන්නේ. හිටපු අය නැහැ, පේන්නේ නැහැ. බලපුවාම ගිහලා ඒගොල්ලෝ මහා අවීච මහා නරකයේ අරම තැන් තැන්වල ඉපදිලා දුක් විඳිනවා. එහෙල දිව්‍ය තලවල ඉන්න අය. දැන් ඒ ගමන එයා බලනවා එයාට මොකද වෙන්නේ කියලා. එයා බලපුවාන් පස්සේ එයාට පේනවා එයාටත් මහා නරක කලදතාවක් නරක විපාකයක් තියෙන්නේ. ඒ නිසා එයා බලනවා දැන් මම මොකද්ද කරන්න ඕන? බුද්ධ උපස්ථානෙට එනවා. ඇවිල්ලා වෙස්සලාගෙන
බුදුහාමුදුරුවෝ වැඩ සිටින තැන ඉඳගෙන මේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන එක තැනක හරි ලස්සන තැනක් කියනවා බුදුරජාණන් වහන්සේගේ වසරු කුටිය එහෙම නැත්නම් මේ වැසිකිළියේ බාල්දිය උස්සගෙන යනවා සක්‍ර දේවේන්ද්‍රයා. මොකද්ද ඇති කරගත්තේ? එයා අනතිමානී ගුණය ඇති කරගත්තා. උද්දච්චකම් තිබුණෝ මම දෙවියන්ට දෙවූ සක්‍ර දේවේන්ද්‍රයා දෙදෙව්ලොවට අධිපති. දෙදෙව්ලොවට අධිපති. පළමුවෙන්ම ඇටැක් කරන්න පටන් ගන්නේ මොකටද? මේ මාන්නයට. මාන්නයට ඇටැක් කරන්නේ ඇයි? නිහතමානී ගුණය මතු කරගන්න ඕන නිසා, පින් කරගන්න ඕන නිසා, ඒ නිහතමානීකම තියෙන්න ඕන. එතන තමයි මේ අවිද්‍යාවට ඇටැක් කරන්න පුළුවන් හොඳම ගුණධර්මයේ වැඩෙන්නේ. ඒ නිසා තමයි සක්‍රය එතෙන්ට එන්නේ. ඒකට මේක තමයි ස්වභාවය. ඒ නිසා අපිට මොනතරම් කුසල් රැස් වෙලා තිබුණත්, පින්දහම් තිබුණත්, ඒ පින්දහම් ඡය වෙලා යන්න පුළුවන්. ඡය වෙලා යනවා. ඒක තමයි වෙන්නේ. සෑම ගත වෙන තත්පරයක් මොහොතක් පාසාම සිද්ධ වෙන්නේ ඒක. අලුතෙන් කර්ම රැස් කරනවා, පරණ කර්ම ගෙවිලා යනවා. ඉතින් මේක තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා අපි ඒ කර්ම විශේෂ තුලදී මේක තේරුම් අරගෙන ජීවත් වෙන්නට ඕන. දැන් අර එතුමියගේ ප්‍රශ්නය තුල තියෙනවා එක කරන්නේ එක එළුවෙක්ගේ ගෙල සිඳ දැම්මන් පස්සේ ඇඟේ තියෙන මයිල් ප්‍රමාණයට බෙල්ල සිඳ ගැනීම සංසාරයට සිද්ධ වෙනවා. මේක තමයි විපාකේ හැටි. ඒතර මේ විපාකයක් සිද්ධ වෙන්නේ විපාකයේ සිද්ධ වීමට බලපවත්තන වැදගත් සාධකයේ තමයි සිත කොච්චර දුරට ඒක විඳිනවද කියන එක. ඒකේ ආදීනව දකින්නේ නැත්තම් තමන් කරන අකුසලයේ විපාකයේ ආදීනව දකින්නද ඩේන්ජර් එක දකින්නේ නැත්තම් ඒක තමයි මහා භයානකම දේ. ඒකට ඒක රස විඳිනවා වැඩි. ඒක හරියට මෙන්න මේ වගේ උදාහරණයකින් පාවිච්චි කරන්න පුළුවන් මේ ත්‍රිපිටක ගතම උදාහරණයක්. යම්කිසි කෙනෙක් යනවා නක්ෂත්‍ර කරුවෙක් ළඟට. ගිහලා නක්ෂත්‍ර කරුවාගෙන් කේන්දරේ බලනින් බැලුවහන් පස්සේ කියනවා ඔබට මේ ඉදිරි කාලේ මහා විශාල අපල කාලයක් පවුලට ඔබට ඔක්කොටම. ඒ නිසා ඔකට කරන්න තියෙනවා පොඩි කෙමක්. කෙම තමයි මන් දෙනවා යකඩ බෝලයක්. මේ යකඩ බෝලේ රත් කරන්න. ගිනියංගනකන් රත් කරන්න. ගිනියංගනකන් රත් කරලා භාර්යාවට කියනවා ස්වාමියා එන වෙලාවට අනේ මේක පොඩ්ඩක් අල්ලගන්න කියලා අතට දෙන්න. අන්න එහෙම අතට ගත්තාන් පස්සේ යා මේක අතට ගත්තොත් මේ අපල උපද්‍රව ගොඩාක් තුනී වෙලා යනවා ඉවත් වෙලා යනවා කියලා කියනවා. ඉතින් ඒ වූ පරිදි උපදේශ පරිදි දැන් අර කාන්තාවත් හොඳට යකඩ බෝලේ රත් කර ඉඳලා ස්වාමියා ගෙදර ඇතුල් වෙනකොටම මේක පොඩ්ඩක් අල්ලගන්න කියලා නොකියම දෙනවා අතට. එතකොට අරයත් මේ ආදරෙන් කරුණාවෙන් මෙයා දෙන දේ ආදරෙන් කරුණාවෙන් හොඳට බදා ගන්නවා යකඩ බෝලේ. දැන් එතකොට යාට වෙන්න තියෙන හානිය කොච්චරද? තව එකක් තියෙනවා කෙනෙක් දැනුවත්කමක් ලබාගෙන ඒක කරනවා. යකඩ බෝලයක් කියලා දන්නවා. ඒ වගේ මේක හොඳටම රත් කරලා තියෙන කියලාත් දන්නවා. එහෙම දෙනවා මේක අල්ලගන්න. දැන් එතකොට කොහොමද අල්ලන්නේ ඒක? ඒක අල්ලන්නේ අනතුරු දැන. ඒ නිසා මේ ආදීනව දැක තමයි මේ කර්ම කරන කොටත් කරන්න ඕන. තමන්ගේ දුර්වලතාවයන් නිසා අකුසලකම් සිද්ධ වුණත් මේ පුතත්ජන භාවය නිසා ඕනෑම කෙනෙකුට අකුසලකමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකට ගැරන්ටි එකක් නැහැ අකුසල සිද්ධ වෙන්නේ නැහැ කියලා. එතන උනත් ආදීනව දැනගෙන ඒ අකුසල කර්මවල යෙදුනොත් ඒ ආදීනව දැන ගැනීම නිසාම ඒක වින්දනය කරන ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඒ නිසා දැනුවත් භාවයේ හරි වැදගත්. ඒක ඒ පිළිබඳ සතිමත් භාවයේ හරි වැදගත්. ඒක පිළිබඳ සති සම්පජාඤ්ඤය හරි වැදගත්. එහෙම වැදගත් විදිහට තියෙන මනස නිවැරදිව සකස් කරගෙන ජීවත් වෙන්න ගියොත් එහෙම ඔය වගේ අකුසල විපාකයන්ගෙන් අපිට ගොඩාක් ගැලවෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක ඒ ආදීනව තේරුම් ගන්න නැතුව ඒක ආස්වාදයක් හැටියට අරගෙන ගියොත් එහෙම යාට නිස්සරණයක් කවදාක්වත් නැහැ. ඒ ආස්වාදයේ තුල හරියට සිද්ධ වෙන්නේ අර පහනක් පත්තු කරලා තියෙන තැනට එන කලාමැදිරියන්ට වෙන දේ. ඒ නිසා මේ සංසාරේ අග මුල ඔක්කොම සිඳ ගැනීමක් සිද්ධ වෙනවා. ඒ විදිහට අපි අනවබෝධයෙන් කටයුතු කරන්න ගියොත්. හොඳයි. අපි කවියෙනුත් කියනවා කරන කලට පව මීරිය සොඳසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියලා. ආනන්ද මායංකද මෙතුමනි බොහෝ වෙලාවට මේ වෛද්‍යවරු අදටත් කියන කාරණාවක් තමයි තමන්ගේ ශරීර සෞඛ්‍ය මම හිතන්නේ තියෙන අබල දුබලකම් නැති කරගන්නට සෞඛ්‍ය සම්පන්න වෙන්නට නම් මස් මාංශ අනුභවය කළ යුතුයි කියන කාරණා ප්‍රෝටීන් වැඩි කරගන්නට වේවා ශක්තිය වැඩි කරගන්නට වේවා මේක බටහිරත් මෙවැනි ප්‍රවණතාවක්ද පවතින්නේ අපේ රටේ නම් තවමත් එවැනි ප්‍රවණතාවක් පවතිනවා ඔබතුමා ඒ පිළිබඳව ඔබතුමා මම හිතන්නේ පෞද්ගලික කාලයේ
පිළිබඳ විවිධ පර්යේෂණ පවා පවත්වලා අපි දැනගන්නට ලැබුණා. ඔබතුමාගේ විග්‍රහය මා කැමති මේ පිළිබඳව දැනගන්නට. චාමික මහත්තයා හොඳ ප්‍රශ්නයක් මම හිතන ඔබතුමා ඇහුවේ. දැන් අපි දැන් බොහෝ බටහිර වෛද්‍යවරු ප්‍රකාශ කරනවා මස් මාළු කන්න එපයි කියලා. දැන් අද ඔය අපි ඉදිරිපත් කරපු ඒ සමීක්ෂණ වාර්තාවෙත් හාවර්ඩ් විශ්වවිද්‍යාලෙම ගිය මාස කිහිපයකට කලින් ඒකෙත් කියන්නේ මේක හොඳ නැහැ කියලා. ඉතින් දැන් එහෙ තව වෛද්‍යවරු කියනවා මේ තමන්ට මිනිසා වැඩියෙන්ම මියන රෝග 15 ලිස්ට් කියන්නේ අනුගත කරන් කියන්නේ ලිස්ට් කරන් පස්සේ ඒකෙන් 14ක්ම මිනිසු මිය යන්නේ මස් මාළු කෑම හේතු කොටගෙන කියලා. ඒකෙන් වෙදෙන එක මේ හේතුකාරක. එතකොට නමුත් අපේ රටේ වෛද්‍යවරු අපේ රටේ විතරක් නෙමෙයි අතන මේක සාමාන්‍යයෙන් අදටත් වර්තමානයේ ලෝකේ හැමතැනම වගේ මේ කතාව සිද්ධ වෙනවා. ඔව් ඒ රටේ නම් ඒ සාධාරණයක් තිබෙනව නේද මේ නිල්ල පිරුණු රටක් නෙවෙයි ඒ තියෙන්නේ මේ අපිට වගේ පලා වර්ග එළවලු වර්ග 100 ගණක් නැහැ ඒ රටේ. ඒ නිසා ඒ රටේ මස් මාංශ නෑ එහෙමවත් නෙමෙයි ඇත්තටම. ඒ රටටත් මේක පොදු ධර්මතාවයක්. මොකද මිනිස්යාගේ ශරීරය මස් මාළු කන්න හැදිච්චක් නෙමෙයි කියලා අපි මම හිතන්නේ මේ වේදිකාවේ ඕනතරම් කියලා තියෙනවා කලිනුත්. මොකද අපි ජීවිද්‍යාත්මක භෞතිකව ගත්තයින් පස්සේ මේක අපේ ශරීරයේ මස් මාංශ වලට අනුගත වෙච්ච ශරීරයක් නෙමෙයි. දත්වල පිහිටීම, හකු වැඩ කරන හැටි, බඩවැලි දිග ප්‍රමාණය, වතුර බොන විදිය, ඊතර ඉපදෙනකොට මස් කන සතුන් හැම වෙලාවෙම S2 පියාගෙන ඉපදෙන්නේ. අපි මස් නොකන සතුන් S2 අරගෙන ඉපදෙන්නේ. ඒවා ඒ ආදි වශයෙන් විශාල වෙනස්කම් ගොඩක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි චානික මහත්මයා. දැන් මෙතන තියෙනවා එකම දේ නැවත කියලා ඇත්ත කරපු අවිද්‍යාවක්. දැන් බටහිර රටවල දැන් ඇත්තටම දැන් අපේ වෛද්‍යවරු හරි කවුරු කියන්නේ මේ ප්‍රෝටීන් අවශ්‍යයි කියන්නේ. ඒ ප්‍රෝටීන් අවශ්‍යතාවය කියන එක ඇත්ත. හරිද? දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ප්‍රෝටීන් අවශ්‍යයි. ඒ ප්‍රෝටීන් අවශ්‍යතාවය කියන එක ඇත්ත. හැබැයි මේ ප්‍රෝටීන් නැති වෙලා මැරිච්ච කවුරක්වත් එහෙම අපි අහලා නැහැ. ප්‍රෝටීන් උණතාවය කියලා ලෙඩක් අපි දන්නෙත් නැහැ. ප්‍රෝටීන් අවශ්‍ය දෙයක් තමයි. ඒක අපට අපේ ශාක වලින් ලැබෙනවා. අවශ්‍ය ප්‍රමාණයට ලැබෙනවා. මස් වලත් ප්‍රෝටීන් තියෙනවා. ඒකට මම මහත්යත් එක්ක එකතු වෙන්නම්. මට තියෙනවා living experience මේ live example. මගේ ජීවිතේ මම කවදාකවත් මස් මාළු කාලා නැහැ. මට නමුත් ඕන කෙනෙක් ඔය මස් මාළු කාන ආයේ කරන දේවල් කරන්න පුළුවන්. මට ප්‍රෝටීන් ප්‍රශ්නයක් වෙලා නැහැ. මගේ ශරීරය දැක්කමත් පේනවනේ ප්‍රෝටීන් ප්‍රශ්න. එහෙයි සොයනද අපරුණත් ආයුර්වේද සැපබල ප්‍රඥා ඔක්කොම වගේ තියෙනවා. එහෙමයි. උන්වහන්සේ මේ ආචාර්ය උපාධියක් ගත්තා මේ ළඟදී. එතකොට එහෙම දැන් ඒ විතරක් නෙමෙයි චාමික. ලෝකේ ඉන්න අපි දන්න වර්තමාන ලෝකේ නවීන විද්‍යාවේ ඉන්න ලොකු විද්‍යාඥ අයින්ස්ටයින් තුමා නිර්මාංශකයි. එතුමා මේ මාංශ අනුභවය ගැන ඉතාමත් පහත් කළා කතා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අයිසැක් නිව්ටන්, එතකොට තෝමස් අල්වා එඩිසන් වගේ මහා විද්‍යාඥයෝ. පයිතගරස්, එතකොට හිපොක්‍රටිස්, ඔය මහා දාර්ශනිකයෝ, සොක්‍රටිස්, ප්ලේටෝ, එතකොට ඇරිස්ටෝටල් මෙතුමාලා ඔක්කොම නිර්මාංශ පුද්ගලයෝ. මහා විශාල දාර්ශනිකයෝ ලෝකෙට යහපත කරපු පුද්ගලයෝ. අපේ මනසට කිසිම ආකාරයකින් අපේ ශරීරයට කිසිම ආකාරයකින් අහිතක් වෙන්නේ නැහැ මේ මස් මාළු නැත නේ කියලා. ඇත්තටම වෙන්නේ මේ අහිතක් නෙමෙයි. හිත මේ හොඳ කර දෙයක් වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ අහිත දෙයක්. මොකද අපේ ශරීරයේ මස් මාංශ ආහාරයකට හැදිච්ච ශරීරයක් නෙමෙයි. ඒක ගැන කිසිම කතාවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් වෛද්‍යවරු කියනවානේ ප්‍රෝටීන් වල මේ ප්‍රෝටීන් තියෙන මස් වල කියලා. ඒක ඇත්ත. නමුත් එතන තියෙන අති සංතෘප්ත ප්‍රෝටීන් ඒක අපිට අපේ ඇඟට ඇබ්සෝබ් වෙන්නේ එහෙම නැත්නම් උරා ගන්නේ නැහැ හරි ආකාරයකට. ශාක වලින් ලැබෙන ප්‍රෝටීන් තමයි අපේ ආකාරයකට හරි විදිහට උරාගන්නේ. ඒක අමතරව එතුමන්ලා නොකියන කතාවක් තියෙනවානේ. එතුමන්ලා කියන්නේ නෑනේ මස් වල කොලෙස්ටරෝල් තියෙනවා කියලා කියන්නේ නැහැ කවුරුත්. මස් වල ප්‍රෝටීන් තියෙනවා කියලා කිව්වට මස් වල කොලෙස්ටරෝල් තියෙනවනේ. ඒක කියන්නේ නැහැනේ. ඒතර මස් වල සංතෘප්ත තෙල් තියෙනවනේ. අපිට ඊටම අහිතකර දේවල් නෙමෙයි. ඒක කියන්නේත් නැහැ. ඒතර මස් වල සතුන්ගේ හෝමෝන තියෙනවනේ. ඒක කියන්නේත් නැහැ. මස් වල සතුන්ට ගහන හෝමෝන තියෙනවනේ. ඒක කියන්නේත් නැහැ. මස් වල ඇන්ටිබයොටික්ස් දැන් ලෝකේ හදන ඇන්ටිබයොටික්ස් වලින් 80%ක් ගන්නේ සතුන්ට. ඒතර ඒ ඇන්ටිබයොටික්ස් මස් වහා අපි අපේ ඇඟට දාගන්නවා. ඊට පස්සේ අපේ ශරීරයේ කිසිම ලෙඩ රෝගයකට ඔරොත්තු දෙන්නේ නැති ශරීරය බවට පත් වෙනවා. ඒ කියන්නේ බෙහෙත් වලට ඔරොත්තු දෙන්නේ නැහැ ඊට පස්සේ. ඒතර මේ ඔක්කොම අහිතකර දේවල් මේ දාගන්නවා මස් මාංශය කියලා මේ වෛද්‍යරු කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ දන්නේ නැතිකම. ඒගොල්ලෝ දන්නේත් මොකද හේතුව වෛද්‍ය විද්‍යාලවල පෝෂණය ගැන උගන්වන්නේ නැහැ. මේක ලංකාව විතරක් නෙමෙයි ඇමරිකාවෙත් බොහෝ රටවල ඒකයි. දැන් ඇමරිකාවේ අතර වෛද්‍යවරු විශාල උද්ඝෝෂණ කරනවා. ඒගොල්ලෝ වෛද්‍ය විද්‍යාලවලට බල කරනවා පෝෂණය කියන විෂය වෛද්‍ය විද්‍යාවල වෛද්‍යවරුන්ට උගන්වන්න. මොකද අපි සාමාන්‍ය ජනතාව හිතන්නේ වෛද්‍යවරු ඔක්කොම දන්නවයි කියලා. වෛද්‍යවරු දන්නේ නැහැ. වක්කීමකතු මේ මාදී කියනවා. වෛද්‍යවරු දන්නේ ලෙඩක් හදුනහම ඒකට අවශ්‍ය ඒකට නම් කරලා තියෙන බෙහෙත දෙන්න විතරයි. නමුත් එතකොට ඔය ප්‍රෝටීන් කතාව හරහා එන
අහිතකර දේවල් ගැන වෛද්‍යවරු කතා කරන්නේ නැහැ. අපි දැනගන්නට ඕන. මේක අපි සත්‍යව ප්‍රකාශ කරමු. බටහිර වෛද්‍යවරයෙක් පෝෂණ වේදය ගැන ඊටාම සුළු පරිච්ඡේද ටිකක් ඉගෙන ගන්න. පැය 2ක 3ක වගේ කොටසක්. ඉතින් ඇත්ත කියන්න එපා. ඒක තමයි සත්‍ය. නමුත් ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, පාරම්පරික වෛද්‍යවරයෙක් වෙන්න, හෝමියෝපැති වෛද්‍යවරයෙක් වෙන්න. ඒ අය ඊට වඩා ඉගෙන ගන්න පෝෂණය ගැන. ඒ විතරකුත් නෙමෙයි. අපි අහන්න ඕනේ මේ චාමික මහත්මයා ප්‍රශ්නේ තියෙන්නේ මේ අපිට ප්‍රෝටීන් ලැබෙන්නේ කොහොමද කියන එක නෙමෙයි. අපිට ෆයිබර් ලැබෙන්නේ කොහොමද කියන එක. තන්තු. ඒක තමයි අපේ ඇඟට ඉතාමත්ම අත්‍යවශ්‍ය. දැන් ඔය මස් වලින් ප්‍රෝටීන් ලැබෙනවා. ඒතර මස් වලින් ලැබෙන අහිතකර දේවල් ගැන වෛද්‍යවරු කතා කරන්නේ නැහැ. ඒකලම මස් වලින් නොලැබෙන දේවල් ගැන කතා කරන්නේත් නැහැ. දැන් මස් වල තන්තු නැහැ පොඩ්ඩක්වත්. ඔය එතකොට විටමින වර්ගෙම බොහොම ටිකයි තියෙන. දැන් හරක් මස් වල යකඩ ටිකක් තියෙනවා, B විටමින් ටිකක් තියෙනවා. එහෙම තියෙනවා. නමුත් අර අපට අවශ්‍ය දේවල් නොලැබෙන දේවල් ඒ කතා කරන්නේත් නැහැ. මේ ප්‍රෝටීන් විතරයි කතා කරන්නේ. ඔව් දැන් ඔබතුමා ඔහොම කියද්දි සමහරු නගන තර්ක තමයි මට මුහුණු පොතේ නේද මේ පේන කාරණාව. ඔය මේ මානසික ශූරීන් දෙගොල්ලෙක් ඉන්නවනේ. තාලුජ සයන්නේ අපි කියන නිකන් දන්තද සයන්නේ ශූරීන් ලිව්වහම ඒගොල්ලෝ මානසික ශූරීන් වෙනවා. ඒ වගේම තාලුජ සයන්නේ ගයිනෝ සයන්නේ ලිව්වහම ඒගොල්ලෝ කායික ශූරීන් කියලා තමයි අදහස් කරන්නේ. එතකොට ඔබතුමා ඔය කියන මානසික ශූරීන්ට නම් මේ මස් මාංශ නැතුණාට ගැටලුවක් නැහැ. හැබැයි කායික ශූරීන් කියන්නේ තාලුජ ශායනෙන් ගයිනෝ ශායනෙන් ලියන ශූරීන්වලට අනිවාර්යෙන් අවශ්‍යයි කියලා. නමුත් ඔබතුමාගේ සහෝදරය මම හිතන්නේ අපේ රටේ යුද හමුදාවේ ඉහළම තනතුරක් දරන ඉහළම නිලයක් දරන කෙනෙක්. මේ ඒ වගේම ඔබතුමා බොහොම කායික ශූරීන් ගැනත් හොඳ අධ්‍යයනයක් කළා දිනින්ද ඒකටත් පිළිතුරක් අපි දෙමු නේද? දැන් චාමික මහත්මයා ලෝකයේ තියෙන අති දක්ෂ බර උසුලන්නේ කාය වර්ධන ශිල්පියෙක්. මම මේ අහන කට්ටියට මතක් කර සිටිනවා කරුණාකරලා බලන්න මේ කියන වීඩියෝව ડોකියුමන්ටරි එකක් මේ වාර්තා චිත්‍රපටයක් තියෙනවා The Game Changers කියලා. The Game Changers. ලෝකයේ ඉන්න ශක්තිවන්ත පුද්ගලයා සම්පූර්ණයෙන්ම වීගන් පුද්ගලෙක්. එහෙමයි. එයාට වාහන අත් දෙකෙන් උස්සන්න පුළුවන්. කිරි බිත්තරවත් කිසිම සත්ව ආහාරයක් බටර් මී පැණිවත් ගන්නේ නැති සම්පූර්ණයෙන්ම වීගන් පුද්ගලෙක් තමයි. මේක දැන් මම මේ කට්ටිය ඕවන් තරම් හම්බෙලා තියෙනවා. ඇත්තටම දැන් විතරක් නෙමෙයි දැන් ලෝකේ ඉන්න ඉතාලම මේ දක්ෂ මල්ල ක්‍රීඩකයෝ දැන් කාල් ලුයිස් ලෝකයේ ඔලිම්පික් ඉතිහාසයේ පදක්කම් 9කටත් වඩා ඒක දැන් ඇත්තටම අදට වර්තමානයේ එයා එක්ක පළවෙනි නැත්නම් දෙවෙනි හැටි තමයි සලකන්නේ කාල් ලුයිස් කියනවා එයාගේ පර්ෆෝමන්ස් එයාගේ හැකියාව වැඩි උනේ එයා නිර්වාණය පස්සේ කියලා. ඒ විතරක් නෙමෙයි අදටත් ලෝකේ ඉන්න දක්ෂතම ටෙනිස් ක්‍රීඩිකාව සෙරිනා විලියම්ස් වීනස් විලියම්ස් මේ ආදී මේ කට්ටිය ඒගොල්ලන්ගේ හැකියාව අඩු වෙනකොට ඒගොල්ලෝ නිමාස් වෙලා. ඒගොල්ලෝ තවත් වෙනවා. දැන් අදට දැන් මාටිනා නම්රටිලෝ ලෝකෙට විම්බල්ඩන් ලෝකෙට අති දක්ෂ ටෙනිස් ක්‍රීඩිකාව. මේවා ඉතාමත්ම ශක්තියක් අවශ්‍ය ක්‍රීඩාවල් මේවා. මේගොල්ලෝ නිර්මාසයි. මේගොල්ලෝ නිර්මාසයි. ඒ බටහිර විතරනේ මම හිතන්නේ ඔබතුමාගේ සහෝදරය අපේ රටේ ආඥාපතිවරයෙක් නේද? යුද හමුදාවේ මේ ජනරල් වන්දිතුමා හින්කන්ද ඉතින් එතුමා නිර්මාසයි. ඉතින් එහෙම නේද? අපේ ආඥාපතිවරයා හැටියටත් ඉන්නේ. ඔය යාපනයේ මේ දවස්වල වැඩ කරන්නේ. උතුරු පළාත. ඉතින් එහෙමත් ඉන්නවා. ඉතින් බොහොම ටික දෙනා මම හිතන්නේ එහෙම ඉන්නේ. නමුත් ඉතින් මම බොහොම ආඩම්බරයි එතුමා ගැන. ඉතින් මම මේ අපේ සහෝදර ජනතාවට කියන්නේ දෙයියනේ ලෙඩ හැදිලා මැරෙන්න එපා. එළවලු කාලා හැදිච්ච ලෙඩක් නැහැ. මස් කාලා මේ කැන්සර්ට හොඳ නැහැ. කෝකටත් හොඳ නැහැ. මේකෙන් අයින් වෙන්න. මොකද දැන් වර්තමානයේ දැන් ඇමරිකාවේ කියන්නේ තමන්ගේ දෙමව්පියන්ට කලින් දරුවෝ මිය යනවා. මේක නවත්ත ගන්න කියන එක අපිට ඉතාමත්ම කරුණාවෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔය ටිකට මම කැමතියි මේ මනෝවිද්‍යාත්මක පැත්තෙන් දකින්න ඕන දෙයක් තියෙන ඔය නිර්මාංශය ගැන. මෙන්න මේක තේරුම් ගන්න බලන්නකෝ. දැන් අපි ස්වභාවයෙන්ම අපේ ජීවිතවලට ආදරේ. අපේ ජීවිතවලට අඩුම ගානේ මේ නියපිටකින් කවුරු හරි තර්ජනයක් කරනවා නම් අකමැති. ඒකට රියැක්ට් කරනවා ඉතාම ප්‍රබල ලෙසින්. එතකොට ඒකෙන් පේනවා අපිට යම්කිසි තර්ජනයක් එනකොට ජීවිත තර්ජනයක් එනකොට ඒක කොච්චර රියැක්ෂන් එකක් බවට පත් කරනවද කියලා. මේ ජීවිතාශය කියලා කියන්නේ මහා ප්‍රබල සිතුවිල්ලක්. ඒ ප්‍රබල සිතුවිල්ල හරහා මහා සිතුවිලි දාමයක වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒතර මේ සිතුවිලි දාමයක වෙනස් වීමක් සිද්ධ වෙන මේ ප්‍රබල දේ තුළ යම්කිසි කෙනෙකුට මරණීය වශයෙන් යම්කිසි ප්‍රහාරයක් එල්ල වෙනවා නම් ඊළඟට මරණයක් සිද්ධ වෙනවා නම් මේ දේ තුලින් මොනතරම් මනෝමය වශයෙන් වෙනසක් සිද්ධ වෙනවද? සම්පූර්ණම සිතුවිලි වෙනස් වෙනවා.
ඒ සිතුවිලි වෙනස් වීම තුළ අපි දන්නවා යම් කෙනෙක් මරනවා නම් මේ මිනිසෙක් වෙන්න ඕනේ ඕනම සතෙක්. මරණකොට සම්පූර්ණම යාගේ වෛරය පරිගැනීම මේ සිතුවිලි දෙක ඊටාම ප්‍රබල සිතුවිලි දෙකක් බවට පත් වෙනවා. ඒ ප්‍රබල සිතුවිලි දෙක බවට ඒ දෙකපත් වෙනකොටම සම්පූර්ණ රුධිරය එයාගේ කිමිකල් එක සම්පූර්ණ කෙමිස්ට්‍රි එක වෙනස් වෙනවා. ස්වාමීන් වහන්සේ ඔකට වෛද්‍ය විද්‍යාව කියන්නේ කෝර්ටිසෝල් කියන හෝමෝනේ. දැන් කෙනෙක් බියරපත් වුනහම සංත්‍රාතයටපත් වුනහම එයාගේ කෝර්ටිසෝල් කියන ඒකෙන් අර ඒක තමත් විශේෂගත හෝමෝනයක්. තමන්ගේ ශරීරය ඉබේම ඇති වෙනවා. ඒකට කියනවා අර ෆයිට් ඇන්ඩ් ෆ්ලයිට් කියලා. එක්කෝ අර පුද්ගලයා එක්කලා ෆයිට් කරන් තමන් දිනන්න ඕනේ. එහෙම නැත්නම් දුවන්න ඕනේ. ඒක ඊටාමත්ම විශේෂහිත. දැන් ඒව තමයි අපි දැන් සත්තු මැරෙනකොට ওই හෝමෝනේ ඔබ වහන්සේ කියපු දේ හරියටම හරි. මේ හෝමෝනේ ඇඟේ ස්‍රාවය වෙනවා. ඒ හෝමෝන තමයි මම එකයි කිව්වේ සතුන්ගෙන් හැදෙන හෝමෝන සහ සතුන්ට ගන්න හෝමෝන. දැන් කෝටිසෝල් එක තමයි ආනන්ද මහත්තයා දැන් මැරිච්ච මාළුවෙකුගේ මූණක් බලන්න කළු වෙලා මලානික වෙලා. ඉතින් බලන්න දැන් අපි වුණත් දුකට පීඩාවටපත් වුණ වෙලාවක අපේ මූණ කණ්ණාඩියෙන් බැලුවම පේනවා මේ මොකද මේ මට වෙලා තියෙන්නේ කියලා. ඒ කෝටිසෝල් හින්දා තමයි. දැන් තව දෙයක් අපේ හැමෝම කිව්ව දෙයට එකතු කරන්න ඕනේ. ඒ අපේ රසායනික සංයුතිය වෙනස් වෙනවා වගේම අපේ හැමෝන්නේ මේ විශ්වයේ නියතතාවයක් තියෙනවා. ඒ කියන්නේ සියල්ල අනිත්‍යයි තමයි. නමුත් ශරීරය විශ්වාස කරනවා මම ජීවත් වෙන්න ඕනේ කියලා. ඒ නිසා සමහර අවස්ථා තියෙන මොලේ අඩබන කරලා හරි හෘද වස්තුව ක්‍රියාත්මක කරව ගන්නවා. අතපය දැන් සමහර අයට අංශභාගය හැදෙන්නේ ඇයි? සමහර ලිංගික අප්‍රාණිකත්වය හැදෙන්නේ ඇයි? ශරීරයේ වින්‍යාසය තීරණය කරනවා මම මේ කොටස් ඉවත් කරලා හරි ශරීරය ක්‍රියාත්මක කරගෙන යනවා කියලා. හිතන්න බෙල්ල කැපුවත් ගැහිලා හරි කොහොම හරි මොහොතක් හරි ජීවත් කරන්නයි මේ ශරීර පද්ධතිය සකස් වෙලා තියෙන්නේ. එවැනි ශරීර තමයි මේ කෑලි කපා අවුරුද්දට සුබාලුත් අවුරුද්දක් ඒවා කියලා කන්න දෙන්නේ අනිත් අයට. අර රහමෙරත් එක්කත් බෙදාගෙන කන්නේ මේ අනුන්ගේ ජීවිත. අමිල කියන එක මම හිතන්නේ අපේ අවිහිංසාවාදී සංවිධානයේ සභාපතිතුමා දේශමාන නිහාල් විජයරත්න මැතිතුමා කියනවා බොහොම සරලව ඊටත් වඩා මේ බොහෝ වෙලාවට මැරෙනකොට මැරෙන සත්තු ලේ ධාතුව විස වෙලා තමයි මැරෙන්නේ කියන කාරණාව. ඒ ලේ ධාතුව විස වෙලා මැරුණකොට සම්පූර්ණ රෝග ගණනාවකටම අපි ආරාධනා කරනවා එන්න කියලා. දැන් මේ පිළිබඳ පරීක්ෂණයක් තියෙනවා ලිප්ටන් කියන මහාචාර්යවරයෙක් එයා බයොලොජිස්ට් කෙනෙක්. ඇත්තටම බයොලොජිස්ට් කියනවා මේ ජාන වලින් එනවයි කියන රෝග බොහොමයක් ඒ කියන්නේ බෝ නොවන රෝග ජාන වලින් එනවයි කියන තර්කය සම්පූර්ණ වැරදි. ඔහු කියනවා ජාන වලින් නෙවෙන්නේ සිත දූෂණය වීම නිසා තමයි මේ ගොඩාක් රෝග ඇති වෙන්නේ කියලා ඔහු කියනවා. ඔහු බයොලොජිස්ට් කෙනෙක්. බටහිර විද්‍යාවේ ඉන්න සුපිරි බයොලොජිස්ට් කෙනෙක් මේ ලිප්ටන් බෲස්. ඒතර මේ ලිප්ටන් බෲස් දැඩි තර්කයක ඉන්නවා මනස නිර්වුල්ව පවත්වා ගැනීම තමයි නිරෝගී වීමට තියෙන ලොකුම සාධකය කියන එක. ඒතර දැන් ඔය කියන සතුන් සම්පූර්ණ ඒගොල්ලන්ගේ රසායනික ක්‍රියාකාරීත්වය වෙනස් වෙච්ච මස් තමයි ඒගොල්ලන්ගේ මරණයෙන් පස්සේ අපි අනුභව කරන්නේ. ඒ රසායනික ක්‍රියාකාරීත්වය වෙනස් වෙච්ච මසක් අනුභව කරනකොට අර මසේ තියෙනවයි කියන ගුණාත්මක දේවල් පවා ඉතුරු වෙලා තියෙද කියන එක පිළිබඳ අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. විෂක් තමයි ශරීරගත කරන්නේ. හොඳයි මම හිතන්නේ අපි ඉදිරි වටේදී ඉතිරි කාරණාට බොහෝ වෙලාවට අමිල අපි කියනවා මේ මිනිස්සු සත්තු මරනවා වගේම සත්තු හින්දා මිනිස්සු මැරෙනවා කියලා. බොහෝ වෙලාවට අහලා ඇති. මේ පෙරේදා දිනේ මම දැක්කා මේ දෙහිවල මොහොතේ මේ ගිය කිමුදුන් අපේ කිමුදුන් චෝරෙක් මොහොතේ කිඹුලු ගහණයට නැත් වෙලා ඔහු මැරෙනවා. ඒ වගේම අලි ගහලා මිනිස්සු මැරෙනවා කියනවා. අසම්මත දෙයක්. මුහුදු වතුරට ආවම කිඹුලගේ ඇස් අන්ධ වෙනවා කියලා කියනවා. නමුත් දැන් මේක අසාමාන්‍ය දෙයක්. ඔව් මේ පෙරේදා ප්‍රධාන සිරස්තලයක් මේ ප්‍රවෘත්ති වල බලන්න. දැක්කා ඒක. ඔව්. අවුරුදු 54 7ක් වෙන දිගටම මේ කිඹුල් මේ කිඹුදුන් ෂූරෙක් තමයි මේ විදිහට මේ කිඹුල් ගහන්නේ නැතු වෙලා තිබ්බේ. අලි ගහලා මේ මිනිස්සු මැරෙනවා කියනවා. මෝරු කාල මිනිස්සු මැරෙනවා කියනවා. ඒ විතරක් නෙවෙයි වලස්සු කොටි වලස්සු විවිධ සතුන්ගෙන් මිනිස්සුන්ට කරදර හිරිහැර වෙන අවස්ථා තිබෙනවා. අපි මේ සතුන්ගේ ග්‍රහණයෙන් මිනිස්සු මිය යාම පිළිබඳවත් කතා කිරීම වැදගත් ඒ හින්දා අපි. ඔව් හොඳ ප්‍රශ්නයක්. මගෙන් ගොඩක් ක්‍රිස්තියානි බැතිමත්තු මගෙන් අහන ප්‍රශ්නයක් ඕක. ඒ වගේම ඔය වගේ ප්‍රශ්න වලට උත්තර දීලා අවසානයේදී මගෙන් අහලා තියෙන යම්කිසි කාලයකට පස්සේ අපිට පුළුවන් ද බෞද්ධ වෙන්න කියලා. මම කියන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ නිගණ්ඨනාථ පුත්තකේ ශ්‍රාවකයන්ට කිව්ව දේ මම කියන්නේ අපේ හාමුදුරනේ මම කියන්නේ කාටවත් ඔයා බෞද්ධයෙක් වෙන්න කියලා මම කියන්නේ නැහැ. මට මේ ආගම ප්‍රචාරය කරන්න අමාරුවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ගැනම මම දේශනා කරනවා.
සහ අපේ යුතුයකමක් තියෙනවා. මම කියන්නේ නැහැ ඔබ ක්‍රිස්තියානි වෙලාම ඉන්න ගැටලුවක් නැහැ. හැබැයි බුදුදහම හදාarලා බලන්න. එතකොට ඔබට වැටහෙයි යම් දෙයක්. ඒ වගේ මම කියන්නෝනේ මම මෙහෙම කතා කරන්නේ මම ක්‍රිස්තියානි පාසල යම් යුගයක ඉගෙන ගත්ත කෙනෙක්. ඒ වගේම ජේසුස් වහන්සේ ගැන ජේසුනේ මිනිසානනේ කියලා ගීතයකුත් ගායනා කරපු හොඳ සදහැවත් බෞද්ධයෙක් මම. බෞද්ධයෙක් නිසාමයි. සමහරව අහන ඔයා ක්‍රිස්තියානිද කියලා. නැහැ මම බෞද්ධ. මම ඕන තැනක කියනවා මම අභිමානවත් ලෙස කියනවා මගේ ශාස්ත්‍රවරයා තථාගතයන් වහන්සේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ උන්වහන්සේගේ අභිමානය නිසාම තමයි උන්වහන්සේ මට අභිමානයක් නිසාම තමයි මම ක්‍රිස්තියානි මේ ඒ ජේසුස් වහන්සේ ගැනත් මම බොහොම ආදරේ ජේසුස් වහන්සේට උන්වහන්සේ ගැනත් ගීත ගායනා කළේ. ජේසුස් වහන්සේ අපි විශ්වාස කරනවා නිර්මාංශ කෙනෙක්. උන්වහන්සේට පහුගිය කාලේ උන්වහන්සේට තරම් අපහාස කරේ නෑ මම හිතන්නේ ලෝකේ කවදාවත්. උන්වහන්සේගේ නමින් උන්වහන්සේගේ උපන්දිනේට කියලා ඌරු මැරුවා ඌරෙක් මරණ හැටි පොඩ්ඩක් හිතලා බලන්න නේද චාමික මහත්තයා. ගහලා මට ඇහිලා තියෙනවා කන් දෙකට. ඒ පීඩනය කෑ ගහනවා ඒ සතාට. වචන නෑ කියන්නේ සතාට. නමුත් මේ සත්ත්ව හිඳ මිනිස්සු මරණ එක ගැන අපි කතා ඔව් ඒක කියනවා. එතෙන්ද කියනවා මම. ඒ විතරක් නෙමෙයි මාළුන්ට කෑ ගහ ගන්න බෑනේ. ඉතින් කට ඇරලා මොනවා කියන්නද මේ සත්තු. කොච්චර හූල්ලා මැරෙනවා. ඕවට ප්‍රතිඵල තමයි අපිට හම්බෙලා තියෙන අනිත් පැත්තෙන්. හරි. දැන් ඩෙන්ගු ගත්තොත් ඩෙන්ගු මදුරුවා බිහි වුණේ කොහොමද කියලා බලන්න. ඩෙන්ගු මදුරුවා කියන්නේ විලෝපික සතෙක්. මිනිසා විසින් ජෛව විවිධත්වයට කරපු හානිය නිසා බිහි වෙච්ච සතෙක්. දැන් ඔබතුමා කිව්වා මෝරු කාලා මිනිස්සු මැරෙනවා. අලි ගහලා මිනිස්සු මැරෙනවා. අලියා ඇයි ගමට ආවේ? තමන් පොන්චි කාලේ සමහර විට ජීවත් වෙච්ච පරිසරය අද මිනිස්සු බලහත්කාරයෙන් උදුරාගෙන කොහේ යන්නද මේ සත්තු? ඉස්සර වැව හදද්දී අමුණක් හදනවා කොහෙද? කැලේ. ඇයි ඒ? ඇයි හදන්නේ? ඔබතුමාම කියන්න බලන්න. අලින් සත්තුන්ට වතුර ගන්න. ඉස්සර මිනිස්සු වගා කටයුතු කරද්දී සතුන්ට අදාළ ශාක කොටස් වගා කරනවා කැලේ වැඩි. ඒක කරනවාද දැන්? ඔව්. ඉතින් කිඹුලෝ දැන් තියෙන සත්ත්ව ගොවිපළවල ඔව් සත්ත්ව ඝාතකාගාර ඇත්තට මේවා. එතකොට කිඹුලෝ ඇයි මේ ඒ තමන්ගේ ස්වභාවික පරිසරය වලින් ඒ අයව මුදවලා තියෙන්නේ. එයාට ඉන්න තැනක් නැහැ. එක්කෝ සමහරට කිඹුලෝ නොකන මාළු ගෙනලා දාලා තියෙනවා වැව් වලට. එතකොට තමන් ඒගොල්ලන්ට කාලපුරුදු එදා ඉඳලා පුංචි කාලේ ඉඳලා ඒකදේශීය මත්ස්‍යෝනේ. මේ කොහෙවත් නැති රොබෝලා වගේ මාළු ටිකක් ගෙනලා දාලා තිනවා අද වැව් වලට. ඒ මොකද අර සතා මරාගෙන ලොකු කරගෙන කන්න සමහරදාට දැන් මම දැක්කා අර කුෂ්කර්ම විෂයට. දැන් පුංචි මාළු බටව දෙනවා දරුවන්ට ලොකු කරලා වගා කරගෙන කන්න ගෙදරම. ඒ තත්ත්වෙට මානසිකත්වයකට ගෙනල්ලා. මිනිසා තරම් මේ ලෝකයට විනාශ කරපු තවත් සතෙක් මේ ලෝකේ මේ විශ්වයේ නැහැ. විශ්ව ධාතුව තුලම නැහැ. ඔතන මේ සමාවෙන්න අරිස්ටෝටල් කියන මහා පඬිවරයා කියනවා ආගමට සහ නීතියට ඇති බිය හැරුණුකොට මිනිසා තමයි ඉන්න තිරිසම සතා. අනිවාර්යයෙන්. ඒක සත්‍යක්මනේ. අරිස්ටෝටල් මේ කියන්නේ. ඔව්. ඒ හින්දා වෙන්නේ නැති මේ දැන් අපි මේ කොරෝනා වසංගතයේ ඉන්නේ චීනේ වුහාන් වල හොඳ තැනකට නේද? මේ දැක්කනේ මාළු කණ එක නතර කළානේ අපේ මිනිස්සුත් නතර කළා. නමුත් පහුගිය කාලේ මොකද කරේ? ඊට පස්සේ වෛද්‍යවරු කිව්වා නෑ මෙහෙම දෙයක් නෑ. මෙහෙමයි කියලා කිව්වනේ. ඊට පස්සේ ආය ආරම්භ කළා. චාමික මහත්තයා මම දෙයක් කියන ඔබතුමා මගෙන් ඉල්ලීමකුත් කළා මේක ගැන බය නැතුව කතා කරන්නත් කියලා. මම කවදාවත් කියන්නේ නැහැ කාටවත් මේක විදගන්න එපා කියලා මම කාටවත් කියන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මේක නිෂ්පාදනය කළ තියෙන 2016 වගේ වර්ෂයකදී. නමුත් මේ ලෙඩේ හැදෙන්නේ අපිට 2019 මේ වගේ කාලයක නේද? මම කියලා තියෙනවා මීට මම හිතන්නේ 2014 15 වගේ කාලේ මම මේක කියලා තියෙනවා ලෝකයේ අනාගතයේදී ඖෂධ නිෂ්පාදනය කරයි ඉන්පසු ඒ ඖෂධයෙන් මැඩ පැවැත්විය හැකි රෝග ප්‍රවර්ධනය කරાવી සමාජය හරහා. ඇයි ඒ? ඒක තමයි ෆාමසිටිකල් කම්පනීස් වල එහෙම නැත්නම් මේ ඖෂධ ජාවාරම්කාර සංවිධානවල අවශ්‍යතාවය. දැන් බලන්නකෝ සමහර රටවල් දියුණු වෙලා මේ පුංචි රටවල් දුප්පත් වෙලානේ. අපි අපේ දල දේශීය නිෂ්පාදනයම හූරලා මොනවද ගෙනාවේ? ඇයි අපිට දේශීය වෛද්‍ය ක්‍රමයක් තියෙද්දි ඇයි මෙහෙම කරන්නේ? 7-5ක් වේදම් වෙන්නේ නැතුව අපිට පුළුවනි අපේ රටේ ජනතාවගේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න. ඕනතරම් ක්‍රම තියෙනවා. දේශීය වෛද්‍ය ක්‍රම තියෙනවා. ආයුර්වේදය තියෙනවා. යුනානි සිද්ධ හෝමියෝපති ඔය ඔක්කොම තියෙනවා. ඉන්දියාව පාවිච්චි කරනවා ඒක හැම එකක්. නමුත් ඒගොල්ලෝ අපේ රටේ ඒක හැල්ලුවට ලක් කරන්නේ දෙක එක පැණි මෙහා කරලා. අන්න ඒක තමයි. ඒක එහි යම්කිසි ශක්තියක් තිබුණා වන්නට ඇති. නමුත් ඒක හැල්ලුවට ලක් කළා. අන්තිමට ඒක විහිළුවක් වුණා. මොකද සමහර කාරණා
ඉෂ්ට සිද්ධ වෙන්න මානසික පැත්තකුත් බලපානවා. ඔව් ආයුර්වේද වෛද්‍යවරයෙකුත් නෙවෙයි නේද? එහෙම. වෛද්‍යවරයෙකුත් නෙවෙයි බලනකොට. ඒ පුද්ගලයා මම කාටවත් නින්දා කරන්නේ නැහැ, අපහාස කරන්නේ නැහැ. ඒක කමක් නැහැ. එහෙම නොවුනත් ඒක සමහරට හොඳ නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. නමුත් මේ වෙන විවිධ අය ඒක බාල කරලා හදලා වෙන්නත් ඇති සමහරට ඒක අපි ගැන කතා නොකරමු. මේක ඒ ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ. හොඳයි. තව දෙයක් සමහරු කියනවා අපි කාටවත් හිංසා කරන්නේ නැහැ, පීඩා කරන්නේ නැහැ. හැබැයි අපිට හරි කරදරයි. පොඩ්ඩක් බලන්න තමන්ගේ විගාන දිහා. තමන් කරලා තියෙන මොනවද කියලා. තමන් මහන්සියලා මාසයක් වැඩ කරලා වැටුපක් ගත්තා කියන්නේ. එහෙම නැත්නම් තමන් ව්‍යාපාරයක් කළා යම් කිසි ඉපීමක් කරා කියන්නකෝ. ගෙනාවේ මොනවද කියලා බලන්නකෝ. මස් නම්, මාළු නම්, බිත්තර නම් ඒ කාගේ හරි දරුවන්ගේ අඳෝනාව ගෙනහල්ලා භක්ෂණය කරමින් කියනවා. අපි කාටවත් වරදක් කරන්නේ නැහැ. ඇයි අපිට මෙහෙම? හේතුඵල ධර්මය. චතුර්ක මේ පටිච්චසමුප්පාදය. ඔව් හොඳයි. අපි ඔබෙන් අවසාන වශයෙන් මේ පිළිබඳව කතා බහ කරමු. අපි හඳුනන්නේ දැන් අමිල නතර කර අපිට හොඳ තැනකට ගෙනාවා. මේ අපි එන්නත් කරණය ගැන කතා කරද්දී පළවෙනි එන්නත, දෙවෙනි එන්නත, දැන් තුන්වෙනි එන්නතත් ගහලා. ඊශ්‍රායලයේ හතරවෙනි එන්නතත් ගහනවා. නමුත් ඊශ්‍රායලයේ තවත් රෝගයක් මේ ළඟදිත් හොයාගත්තා. මෙහෙම යන විදිහට අපි හඳුනන්නේ පෞගේ කාලේ ආපු එක එක දේවල්. දැන් මේ එන දවස ගානේ එක එක දේවල් තමයි. දැන් ඔමික්‍රෝන් කියලා ප්‍රභේදයක් ආවා. ඊට කලින් එකේ තව එක ප්‍රභේද තිබ්බා. එකතු කරන්න චාමික මහත්තයා මේ මාළුවට කියන්න බෑනේ හැම ගිල්ලට පස්සේ මට මේ පණුව විතරක් දෙන්න හැමනම් එපා කියලා. ඒ වගේ තමයි දැන් මං හිතන්නේ ජෛව සාධකයක් පෙන්වුව නේද? මොකක්ද? මගේ අතුරේ වාහනේ අතුරේ කොටසක් මේ අපේ හාමුදුරුවන්ගේ ඒ විද්ද තැනටයි අහිංකන්ද මහත්තයාගේ විද්ද තැනටයි තියලා ඒක ඇලෙන හැටි පෙන්වුව නේද? මේ ශරීරගත ඔක්සයිඩ් ප්‍රමාණයක් තියෙනවා. සමහර වෙලට හෙන ගහන්න පුළුවන් මේ ඔක්සයිඩ් හින්දා. අපි කියන්නේ කාටවත් හෙන ගහන්න කියලා. මේ වගේ ප්‍රකාශ මම හිතන්නේ විවාදාත්මකයි මේ වගේ. නෑ මම මේ දෙක කියනවා. අනාගතයේ දැන් වෛද්‍යවරු කියලා තියෙන්නේ මේ විදේශී වෛද්‍යවරු අපි කතා කරපු සාකච්ඡා කරපු දෙයක් හෙන ගහනවා කියන්නේ අපි ප්‍රාර්ථනා කරනවා නෙමෙයි. නමුත් අකුණු සැර වදින්න පුළුවන්. අයි ඔක්සයිඩ් ප්‍රමාණයක් ශරීරයේ ගත වෙලා තියෙනවා. අනික තමයි 5G තාක්ෂණය හරහා අන්තර්ජාලය පාවිච්චි කරද්දී යම්කිසි බලපෑමක් එවැනි අයට ඇති වෙන්න පුළුවන් කියන කාරණාවත් ඉදිරිපත් කරනවා. අපි හඳුන්නේ මේ එන්නත් කරන්නේ අමිල කියන කාරණාවත් එක්ක මේ දවස ගානේ දිනපතා මේ අපිට මේ මාස 3න් 6න් මේක දිගට එන්නත් කරණයෙන්ම මේකට විසඳුමක් තියනවාද අපිට ධර්මයේ අපි හඳුන්නේ මෙවැනි වසංගත අපිට බුද්ධ කාලෙත් අපිට මතක් වෙනවා අයිවාතක වගේ රෝග වසංගත විශාලා මහනුවර මේ එදා පැවති තුම්බිය මේවත් එක්ක මේ රෝග වසංගත නැති කරන්නට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයත් එක්ක ගලපමින් අපි හඳුන්නේ කොහොමද මේ එන්නත් කරණය පිළිබඳවත් ඒ වගේම අපේ රටේ පවතින මේ ආර්ථික ප්‍රශ්න විවිධ ප්‍රශ්න ගොඩගෙන අපි හඳුන්නේ මේ සෞඛ්‍ය ප්‍රශ්න විවිධ ගැටලු ගොඩකට අපි මැදිහත් වෙලා ඉන්නේ මේ සියලු ප්‍රශ්න වලට ඔබ වහන්සේගේ ධර්මානුකූල විග්‍රහයත් මම කැමතියි දැනගන්නට අපි හඳුන්නේ මේ ප්‍රශ්න එක එක ආකාර වලින් අපි විග්‍රහ කරගෙන යන අතරේ දැන් ප්‍රධාන වශයෙන් ගත්තන් පස්සේ මේ සෞඛ්‍ය පිරිහීම මානසික සහ කායික සෞඛ්‍ය පිරිහීම මෙතන ප්‍රබල සාධකයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි වඩාත්ම කායික රෝග වලින් නිදහස් වීමට මානසික සෞඛ්‍ය දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය ගුණාංගයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ වැලකීම සම්බන්ධයෙන් තමයි ප්‍රධාන වශයෙන්. තීන දෙයට ප්‍රතිකාර කිරීමට පවා වැලකීමේ ප්‍රතිපත්ති මාලා ප්‍රිකෝෂන්ස් ගන්න එක තමයි හරි වැදගත්ම දෙයක් හැටියට සලකන්නේ. ඒක හොඳම දෙයක් තමයි දැන් ගිරිමානන්ද හාමුදුරුවෝ දැඩි ලෙස ගිලන් වෙලා රෝගී තත්ත්වයට පත් වෙලා සිටින වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට මතක් කරනවා ස්වාමීනි ගිරිමානන්ද හාමුදුරුවෝ දැඩි ලෙස ගිලන් වෙලා සිටින ඔබ වහන්සේ වැඩලා උන්වහන්සේ බැලුවොත් හොඳයි දැන් කියලා. ඒ කියන්නේ අවසාන අවස්ථාව මේ කියන එකයි කියන්නේ. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ආනන්ද මම ගියාට වැඩක් නැහැ. මේ දස සංඥාව ඉගෙනගෙන ගිහිල්ලා යාට දේශනා කරන්න කියලා කිව්වා. ඉතින් ඒ අනුව බුදුරජාණන් වහන්සේ මේ ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කළා දස සංඥාව හඳුන්වලා දෙනවා. පළවෙනි එක මොකද්ද? අනිච්ච සංඥා. දස සංඥාවේ පළවෙනි concept එක අපි දියුණු කරගත යුතු concept එකක් හැටියට සංකල්පයක් හැටියට දේශනා කරන අනිත්‍යතාවය. අනිත්‍යතාවය කියලා කියන්නේ පවතින කිසිවක් නැත කියන එක. එතකොට මේ සංකල්පය දියුණු කරගන්නේ ඇයි? මේ සංකල්පය දියුණු කරනකොට අපි සැහැල්ලු පිරිසක් බවට පත් වෙනවා. වැඩ අඩු පිරිසක් බවට පත් වෙනවා. ඒ වගේම කරන වැඩේ පිළිවෙලට මුල මැද අග කියන ස්ථාන තුනේම ඊටාම පිරිසුදු නිර්වුල් මානසික මට්ටමක් සහිතව කරන්න පුළුවන් පිරිසක් බවට පත් වෙනවා. අපි හොඳ අදිෂ්ඨානයක් තියෙන, උත්සාහයක් තියෙන, කැපකිරීමක් තියෙන පිරිසක් බවට පත් වෙනවා. ඒතර මේ ಗುಣධර්ම ටික ඇති කරගන්න තියෙන එකම සාධකේ මානසික සාධකයක් මොකද්ද? පවතින දෙයක් නැත. මේ නැති බව තේරුම් අරගෙන ජීවත් වෙන්න කියන එක. මේ අනිත්‍යතාවයේ තේරුම් ගන්න එක මේ
ඇති වෙලා ඊටාම ෂණයක් තුළ ඉතුරුවක්ම නැතුව නැති වෙලා ගිහිල්ලා තියෙන ස්වභාවයක් පිළිබඳව තියෙන මේ නියම తত্ত্বය යථාර්ථය තේරුම් ගන්න අවශ්‍ය කරන ප්‍රධානම සාධකය තමයි මානසික සාධකය. එහෙමනම් ඒ සාධකය ඇති කරගන්න අවශ්‍ය කරන ගුණධර්ම කිහිපයක් තියෙනවා. ඒ ගුණධර්ම අතර පළවෙනි එක කොන්ෆිඩන්ස් එක තියෙන්න ඕන. ඒකට අපි පාලියෙන් වචන පාවිච්චි කරනවා ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාව කියන්නේ ෆේත් නෙවෙයි කොන්ෆිඩන්ස් කියන. හොඳ විශ්වාසයක් තියෙන්න ඕන. ඒ විශ්වාසයේ සම්බන්ධ වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි පියවර. ඒක තමයි විෂන් එක වෙන්නේ සම්මා දිට්ඨි. ඒතර මේ සම්මා දිට්ඨිය ගත්තාම ලෞකික ලෝකෝත්තර කියලා දෙආකාරයකින් අපිට විග්‍රහ කරගත්තොත් හොඳයි ඒක. ඒ අනුව ලෞකික සම්මා දිට්ඨිය ගත්තාන් පස්සේ මිත්‍යා දෘෂ්ටියෙන් තොර තත්ත්වයක් ගැන අපි තේරුම් ගන්නට ඕන. සම්‍යක් දෘෂ්ටි ඇති කරගන්න. එතකොට මිත්‍යා දෘෂ්ටිය දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. මෙලෝ පරලෝ පිළිබඳ විශ්වාස කරන්නේ නැති එක, මව්පියා පිළිබඳ විශ්වාස කරන්නේ නැති, කර්මයේ කර්මඵලයේ පිළිබඳ විශ්වාස කරන්නේ නැති එක, බුදුහාමුදුරු ගැන විශ්වාස කරන්නේ නැති එක, ධර්මයේ ගැන විශ්වාස කරන්නේ නැති එක, මේ මහා ගැටලු ගොඩක් තියෙනවා. දැන් මේ ටිකේ පළවෙනි පියවරේ තියෙන ටික බලන්න අම්මා පිළිබඳ විශ්වාසය, තාත්තා පිළිබඳ විශ්වාසය. ඇයි මේ අම්මා සහ තාත්තා පිළිබඳ විශ්වාසය ගොඩනගාගත යුත්තේ? මේ තමයි අපේ ජීවිතයේ හරපද්ධතියේ ආරම්භක පියවර. බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ හරියට සූර්යා ලෝකයෙන් මුළු මහත් ලෝකයේම ආලෝකමත් වෙනවා, එනර්ජි එක රෝපණය වෙනවා, දියුණු වෙනවා වගේ අපේ ජීවිතත් ආලෝකමත් වෙන්නේ, අපේ ජීවිතවල ශක්තිය ගොඩනගන්නේ, ජීවයේ ගොඩනගෙන වර්ධනය වෙන්නේ අම්මා සහ තාත්තා නිසා. ඒතර ඒ විශ්වාසයේ මත ඇතිවෙන ඒ පැහැදීම, ඒ කොන්ෆිඩන්ස් එක හරහා මේ මුළු මහත් සමාජයට මහ විශාල එනර්ජි එකක් ජනනය වෙනවා, ජෙනරේට් වෙනවා. මෙන්න මේ නිසා තමයි මේ විෂන් එක අපි ඇති කරගන්න ඕන පළමුවෙන්ම. ඒතර ඒ විෂන් එක, මේ කොන්ෆිඩන්ස් එක ඇති කරගත්තායින් පස්සේ තමන් පිළිබඳවත් ඊළඟට ලෝකයේ පිළිබඳවත් යහපත් දේවල් පිළිබඳව තමන්ට හොඳට දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ බඳු තත්වයක විෂන් එකක් තියෙන කෙනෙක් වුණාම එයාට පුළුවන්කම තියෙනවා හොඳ මානසික සෞඛ්‍ය තත්ත්වයක් තුළ ජීවත් වෙන්න. එයාට පුළුවන්, අන්න එයාට දැනෙනවා අනිත්‍යතාවය පිළිබඳව එයාට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒ පළවෙනි ගුණාංගය. ඊළඟට දෙවෙනි ගුණාංගය තමයි වීරිය. වීරිය වඩන්න ඕන. වීරිය දියුණු කර ගන්න ඕන. වීරිය කියලා කියන්නේ මේ එනර්ජි එක. එනර්ජි එක දියුණු කර ගන්න ඕන. එනර්ජි එකක් නැතුණාම පස්සේ මොකක්වත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අර භික්ෂුන් වහන්සේලා වනගත වෙනවා භාවනා කරන්න. අසාර්ථක වුණාම නැවත බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා තන වෙනස් කරන්න අවසර ඉල්ලනවා. බුදුහාමුදුරු කියනවා නෑ. තන වෙනස් කරන්න එපා. මෙන්න මේ ක්වොලිටි ටික දියුණු කරගෙන යන්න. ඒ පළවෙනි ක්වොලිටියේ සක්කෝ හැකියාව දියුණු කරන්න, ඍජු සූජු ඒ හැකියාව දිනු කර විතරක් නෙවෙයි, ඒක ඍජු කරලා වඩාත් තීව්‍ර කරලා ඊටාම ශක්තිමත් බල සම්පන්න කරන්න. අන්න එහෙම කරගෙන යනකොට මොනවද තියෙන්නේ? ගුණධර්ම ටිකක් හැදෙනවා. මොනවද? අල්ප කෘත්‍යතාවයෙන් යුක්ත කටයුතු කරන්න වැඩ අඩු කෙනෙක් බවට පත් වෙනවා. සහැල්ලු දිවි පැවැත්මක් ඇත්තෙක් බවට පත් වෙනවා. කරන වැඩේ මුලැමැදාග කියන සෑමතැනම පිළිවෙලක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. අර දොඩංගොඩ බඩාගත්තා වගේ ඔක්කොම බදාගෙන වේශණයට පත් කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැතුව පිළිවෙලට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. කොච්චර මානසික වශයෙන් සැහැල්ලුවක් ඇතර තියෙනවද? ඒකට මෙන්න මේ ශක්තිය ජනනය කරගන්න ඕන අපි. වීරිය. ඊළඟට සති, සමාධි, ප්‍රඥා. ඒක මයින්ඩ්ෆුල්නස්, කන්සන්ට්‍රේෂන් කියන මේ ගුණ දෙක. මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ මේ අවයානස් කියන එකම නෙවෙයි. ඊට වඩා ඔබට කිය දෙයක්. ඇස කනනාසයේ ආදී මේ ඉන්ද්‍රියන් තුලින් ගන්නා වූ අරමුණු, ඒ අරමුණු වල තියෙන ජඹුර, ඒ අරමුණු වල තියෙන අන්තගාමී තත්වයෙන් තොරව මධ්‍යස්ථ ඒක පවත්වාගෙන යන්න පුළුවන් තත්වයට පත් වෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ මයින්ඩ්ෆුල්නස්. එතකොට කන්සන්ට්‍රේෂන් කියලා කියන්නේ ගැඹුරින්, ඊටාම පුළුල් ලෙස හොඳ ස්ථාවර මානසික මට්ටමක් ගොඩනගාගෙන තියෙන්න ඕන. ඒ ස්ථාවර මානසික මට්ටමේ ඊළඟ පියවර හැටියට එනවා විස්ඩම්, ප්‍රඥාව. ඒතර මේ ප්‍රඥාව ලැබුණාන් පස්සේ යාට ගැඹුරින් වේගෙන් පළල්ව හිතන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ හැකියාව තුළ ලැබෙන සෑම අරමුණක්ම යාට විශ්ලේෂණය කරගන්න පුළුවන්, හොඳ නරක දකින්න පුළුවන්, කල යුතු නොකල යුතු බව දකින්න පුළුවන්. අන්න ඉබඳු ප්‍රඥාවන්ත පුජ්‍යලයක් බවට පත් වුනහම මේ ලෝකේ නිරෝගී සම්පatti ඇති පුජ්‍යලයක් බවට පත් වෙනවා. වගේම මේ අලුත් අවුරුද්දක් හෝ වෙනම තැනකදී කරන මේ සුබ ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒ ප්‍රාර්ථනාව සැබෑම ඉෂ්ට කරගන්න කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මේ ගුණාංග ටික තමයි දිනු කරන්න තියෙන. මේ ගුණාංග ඔක්කොම මානසිකයි. මේ ගුණාංග කායික නෙවෙයි, මානසික ගුණාංග. එතකොට මේ ගුණාංග වලින් යුක්ත පුජ්‍යලයා
මෙලෝ පරලෝ දෙලොවම ජය ගන්නවා විතරක් නෙවෙයි සසරිමුත් ඈතර වෙන කෙනෙක් බවට පත් වෙනවා. මේකේ තව එක කාරණාවක් මම එකතු කරන්න කැමතියි මේකට. අපි ප්‍රාර්ථනාවල් කරනවා අපි දන්නවා අපිට දැනුම් සම්භාරයන් තියෙනවා. හැබැයි මේ දැනුම් අපි උපයෝගී කරගන්න ප්‍රමාණය අඩුයි. දැන් මේ පහුගිය සතිය පුරාවටම සියලුම ආයතන පෞද්ගලික ආයතන රජයේ ආයතන ඔක්කොම පටන් ගත්තේ පන්සිල් සමාදන් වෙලා පිරිත් අහලා ඒ ඔක්කොම කළා. හැබැයි පන්සිල් සමාදන් වෙන එක ඉස්කෝලේ ඉඳලමත් කරනවා. ඉස්කෝලේදී පටන් ගන්න පන්සිල්. එහෙම ජීවන රටාවක් අපිට තියෙනවා. මුල් ගලක් තියෙන කොටත් පන්සිල් සමාදන් වෙනවා. තැබෑරුම විවෘත කරන කොටත් පන්සිල් සමාදන් වෙනවා. මේ එතකොට මස් කඩේ විවෘත කරන කොටත් පන්සිල් සමාදන් වෙනවා. එතකොට අර ස්පෝර්ටිනිස්ටා මොනවද මේ රේස් ඒවා විවෘත කරන කොටත් පන්සිල් සමාදන් වෙනවා. මේ ඔක්කොම කරනවා. හැබැයි ඔක්කොම පන්සිල් කඩනවා. මේ රටේ ඉන්නේ වැඩිපුර බහුතරයක්ම ඉන්නේ හොරු. ඉහළ ඉඳලා පල්ලහැටම ඉන්නේ හොරු. ඒ නිසා දේශපාලන සංස්ථා පිරීලා ආර්ථික වශයෙන් ගරා වැටිලා ආගමික වශයෙන් අපිට ඩොලර් ප්‍රශ්නයක් තියෙනවලු. එතකොට ආගමික වශයෙන් ආගමික සංස්ථා පිරීලා මේ ඔක්කොම පිරීලා තියෙනවා. හේතුව මොකද්ද? දර්ශනයෙන්තර සීලයකට මේ ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. දර්ශනයෙන්තර සීලයක්. අන්න එතනයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා අපි සීලය ලබා ගත යුත්තේ දර්ශනයෙන් යුක්තව. ඒක හරියටම වැදගත් තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. දැන් සතුන් මැරීම කියන කාරණාව ඇයි මම සතුන් නොමරන්නේ කියන එකට ප්‍රශ්නයට උත්තරයක් හොයාගෙන ඉන්න ඕන. ඒක දකින්න තමා තුළින්. කොහොමද තමා තුළින් දකින්නේ? මට කවුරු හරි බාධා කරනවා නම් මම කැමති නැහැ. මට හිරිහැර කරනවා නම් මම කැමති නැහැ. කවුරු හරි තලනවා නම් පෙලනවා නම් මම කැමති නැහැ. කවුරු හරි මාව මරන්න දෙනවා නම් මම කැමති නැහැ. මම කැමති නැතුවා සේම මම සේම තමයි අනිත් අයත්. ඒ අය තලා පෙළනවාට, ඒ අයට හිරිහැර කරනවාට, ඒ අයට ගහනවාට බයිනවාට, ඒ අයට මරණ තර්ජනය කරනවාට ඒ අය කැමති නැහැ. එහෙනම් මම මගේ මේ නිදහසට මම කැමති නම් මං අරයාගේ නිදහසට ඉස්සෙල්ලා ගරු කරන්න ඕන. මං එයාගේ ජීවිතයට තර්ජනයක් නොවන කෙනෙක් බවට පත් වුනහම මං එයාගේ සුව පහසුවට තර්ජනයක් නොවන කෙනෙක් බවට පත් වුනහම ඒ සුව පහසුව සහ ඒ තර්ජනයෙන් තොර තත්ත්වය ඒ ආස්වාදය මට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ දර්ශනයෙන් යුක්තව සිල් සමාදන් වෙනවා නම් අපි මේ රටේ මෙච්චර හොරු මේ රටේ මෙච්චර හොරකම් සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි. සීල් බිඳගත්ත මුල් සිඳගත්ත සමාජයකට හමුදුරෝ කියන පණිවිඩය හිතා වටිනවා. ආනන්ද මයංකන් මැතිතුමනි බොහෝ වෙලාවට තමා උපමා කරගන්නේ නැහැ. බොහෝ දෙනා කියන කාරණාවක් අපි මිනිසියොන්ට තමයි මේ සත්තු මවලා තින්නේ. අපිට ඕන විදිහට මේ දෙවියෝ සත්තු මවලා තින්නේ අපිට කන්න බොන්න අපිට ඕන විදිහට පරිහරණය කරන්න කියලා මේ වගේ කතා අපිට ඇහෙනවා. ඒ නිසා ඔබතුමා ඇමරිකාවේ සමාහිත පරිසර පදනමේ නිර්මාතෘවරයා ගරු සභාපතිතුමා. එතකොට අපි සමාහිත පරිසර පදනම පිළිබඳව දැනගන්නට කැමතියි. සබහාදහම බුදුදහම එකට බැඳුණු කාරණා නිසා ඔබතුමාට හොඳ පිළිතුරක් දෙන්නට පුළුවන්. මේ කිරිබිත්තර අනුභවය පිළිබඳව මේකටම ගලපමින් ඔබතුමා කරන විග්‍රහයත් මා කැමතියි දැනගන්නට. චාමික මහත්මයා ඇත්තටම මේ හොඳ ප්‍රශ්නයක් ඒවත් කිරිබිත්තර කතාවත් ඇහුවේ. අපේ ස්වාමීන් වහන්සේ ලස්සන කිව්වා දර්ශනයෙන් සම්පන්න කියලා දර්ශනයෙන් යුක්තව සීලයක් නැහැ කියලා. බුදුහාමුදුරුවෝ කතරකදී කියනවා ප්‍රඥාවෙන්තර සීලයකුත් සීලයෙන්තර ප්‍රඥාවකුත් නැහැ කියලා. මොකද දෙකම එකට යන්න ඕනේ. දැන් ඔබතුමා කිව්වානේ දැන් ඔය දැන් මම ඇත්තටම මතක් කරන්න ඊට කලින් මම ආත්ම අභිමානයෙන් අපි කියවනේ අපි සත්‍යක්‍රියාවක් කරාට කමක් නැහැ කියලා. ප්‍රාර්ථනා වලින් වැඩක් නැහැ කියලා. මම වගේ ආහාරය ඉතාමත්ම සතුටින් අනුභව කරන පුද්ගලෙක් චාම්පි මහත්තයා. මම ඒ බත් එක්ක ගත්තාම මුලින්ම ආහාරයේ මේකට සම්බන්ධ වෙච්ච සියුම් පුද්ගලයන්ට මම මෛත්‍රී පතුන මුලින්ම. මොකද කවුරු හරි ලෝකේ ඉන්න ඉන්දියාව වෙන්න පුළුවන්, හාල් පරිප්පු වෙන කොහොමවත් වෙන්න පුළුවන්. ඔබතුමාගේ ආහාරයේ මාළු තිබ්බනම් ඔබතුමාට සිද්ධ වෙන දීවරයටත් තින්දෙන්නේ. ඒක තමයි මම කියන්නේ. එතකොට ඒක කිසිම සත්ත්ව අහිංසාවකින් තොරව ඉතාමත්ම නිර්මල ආහාරයක් කියන එක මම මතක් කරගෙන ඒන කොන්ෆිඩන්ස් එක අපේ ස්වාමීන් වහන්සේ මතක් කරා ශ්‍රද්ධාව කියන්නේ කොන්ෆිඩන්ස් එක නැත්තම් තමයි ආත්ම විශ්වාසය. මේ ආත්ම විශ්වාසය තමයි අපේ ඉදිරි ගමන. ඒකට තියෙන එන්ජින් එක. අපි තල්ලු කරන්නේ දැන් මෙතුමා තාමත් වැක්සින් එක ගහගෙන නැහැ. කොහෙන්ද ඒක එන්නේ? ආත්ම විශ්වාසය. තුමා දන්න මට හිංසාවක් වෙන්න දෙයක් නැහැ. අන්නේ ආත්ම විශ්වාසය. අපි කරන්න තියෙන ඔක්කොම වැඩි කර ප්‍රාර්ථනා කර දෙවියෝ පස්සේ ගිහිල්ලා කියලා අපි දන්නවනේ සමහරක් කට්ටිය එක ප්‍රදේශ වලට යනවා අරක නාම විශාල දේවල් සිද්ධ වෙනවා කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ තරම් අපේ රටේ තත්ත්ව මිත්‍ර දෘෂ්ටිය බහුලයි. එහෙම අපේ ඊළම රාජ්‍ය නායකයෙක්ගෙන් තියෙන දෙයක් ඒකයි. හැම කරාම තිබුණා. ඒක ලොකු අරුමයකුත් නෙමෙයි. නමුත් අපේ අඩු ගානේ අපේ සාමාන්‍ය ජනතාව සහෝදර ජනතාව දැනගන්න ඕනේ මේවෙන් අපට ලබා ගන්න සෙතක් නැහැ. Tamange හැබැයි අරුමයක් තියෙනවා. අරුමේ තමයි මේ සිංහල බෞද්ධයෝ කියන රටේ තමයි මේව වෙන්නේ. ඒක වෙන්නේ. මට පුදුමයි ඇත්තම අපේ මිනිස්සු තවදුරටත් ජීවත් වෙන්නේ කොහොමද කියන එක. ඇත්තටම කියනවා. මේ ඔබතුමා ලස්සන ප්‍රශ්නයකට ආවා මේ කිරිබිත්තර කෑවට කමක් නැහැ නේද කියන එක. අපි බොහෝ දෙනෙක් ඉදිරියේ මතයක් නේ ඔක.
කිරි විතර කවට ගමන් නැහැ නේ මේකෙන් ජීවිත හානියක් සිදු වෙන්නේ නැහැ නේ කියලා කියන එක. ඇත්තටම චාමික මහත්තයාගේ සම්පූර්ණ වැරදි කතාවක්. කිරි සහ බිත්තර කියන්නේ මස් කර්මාන්තයේම 50%. මොකද දැන් අපි දන්නවා මස් කර්මාන්තයේ හරක් මස් කියනකො 100ට ඒ කියන්නේ සියලුම පිරිමි සතුන් ඝාතනය කරනවා. හැදෙන දරුවන්ගෙන් කියන්නේ හරක් පැටවුන්ගේ 50%ක් ඉපච්ච දවසේම ඝාතනය වෙනවා. ඒ කියන්නේ පිරිමි සතුන්. මොකද ඒගොල්ලන්ව මසට විතරක් සතුන් ඇති කරන්න පාඩුයි. ඒක නිසා ඒක ඝාතනය කරලා ගෑනු සතුන්ව තියා ගන්නවා කිරි ටික අරගෙන ඒ දසවද දීලා ඒ අවුරුදු 10ක් විතර ගියන් පස්සේ කිරි ටිකත් අරගෙන තමයි මසට ගන්නෙ. කුකුලන්ගෙත් ඒකම වෙන්නේ නැහැ. කුකුලන්ගෙත් පිරිමි සතුන් ටික ඝාතනය කරනවා. මොකද බිත්තර ගන්න නැතුව මස් කර්මාන්තයක් නැහැ. බිත්තර නැතුව මස් කර්මාන්තයක් නැහැ. එතකොට හැම පිරිමි සතෙක්ම පිරිමි කුකුල් පැටියෙක්ම ඝාතනය කරනවා. ඒ විතරක් නෙමෙයි අමානුෂික වද දීලා දැන් අර අපි මුලින් කතා කරා ස්ට්‍රෙස් හෝමෝන්ස් කියන ඒවා කෝටිසෝල් වගේ ඇඩ්‍රිනල් වගේ හෝමෝන මේ ස්ට්‍රෙස් එක වැඩිකමට මේ සතුන් එකාට එකක් කොටා ගන්නවා. ඒක නිසා මේ පුංචි කුරුළු පැටිය මේ කුකුල් පැටියාගේ හොට කපනවා මැෂින් එකෙන් අල්ලලා. මැෂින් එක කරගෙන රෝදයකට තියලා රර් ගාලා අල්ලලා හක්කලා මේ කිසිම එන්නතක් මොනවක්වත් නැතුව පන පිටින් මේ සතාගේ ඉතින් මෙහෙම අති ක්‍රූර අති අමානුෂික කර්මාන්තයකට තමයි අපි ඇබ්බැහි වෙන්නේ මස් මාළු කෑම තුලින් චානක මහත්මයා. මේ දවස්වල ඊටාම අති දීර්ඝ අපි දකිනවා මේ කිරි පිටි පෝලිං හිටන් දකිනවා මම හිතන්නේ ඒක. ඉතින් බලන්නකෝ දැන් කිරි කැඳ පෝලිං හදනවා. කොළ කැඳ පෝලිං දැන් මේ අවස්ථාව මේ ජනතාවට බුද්ධියක් තිබ්බනම් කැඳ ගන්න පෝලිං හදනවා. ඒ කියන්නේ හරක මම හිතන්නේ මේ වහු පැටියට තියෙන වහු පැටිය සතියින් දෙකෙන් බීලා ඉවර කරනව නේද ඒක මාසෙන් දෙකේ නේ අපි තාම අවුරුදු 60 70 අය හිටම් කිරි මේ පිටි පෝලිං වල හරකා අර එළදෙන වැහැරිලා මිය යන්න ඕන වෙන්න පුළුවන් ප්‍රමාණයට නම් කිරි ගන්න පුළුවන් නම් ගන්නවා. ඉතින් නෑ අත්‍තරම දැන් ඔබතුමා තවත් කතාවක් මතක් කරා. දැන් ලෝක සත්ත්ව සංහතිය කිසිම සතෙක් නාමික මහත්මයා වෙන සතෙක් කිරි බොන්නේ නැහැ. පළවෙනි කාරණා මතක තියාගන්න ඕනේ ඒක. මොකද තමන්ගේ කිරි තමයි තමන්ට අවශ්‍ය. ඒකත් ලදරුකාරීලි පමණයි. ලදරු අවදියෙන් පස්සේ කිසිම සතෙක් සත්ත්ව සංහතිය කිරි බොන්නේ නැහැ. හරි. එතකොට තමන්ගේ මවගේ කිරි තමන්ට අවශ්‍යයි ලදරුකාරීදී පමණක්. ඒක බෙහෙතක්. ඒක අපි බෙහෙත් බොන්නේ නැහැ නේ ලෙඩේ හොඳුනන් පස්සේ. එතකොට ලෙඩේ හොඳලත් බෙහෙත් ගියොත් බෙහෙතින් අපි මැරෙන්නේ. ඒක තමයි අපේ මිනිස්සුන්ට වෙන්නේ මේ කිරි වේල. කිරි කියන්නේ අති භයානක පිළිකාකාරකය කියලා කොලින් කැම්බල් කියන මහා අති උතුම් මහාචාර්යවරයා පවසනවා. එතුමා ලියලා තියෙන චයිනා ස්ටඩි වගේ විශාල පොත් ලියලා තියෙනවා. ඉතින් මේ කිරි බිල තමයි අපි මැරෙන්නේ. දැන් ඇත්තටම ඔබතුමා මතක් කරා දැන් මේ කිරි පිටි ගෙන්නන්න මොකටද දෙන්නේ මේවා ගෙන්නන්නේ? අපේ අම්මලට හොඳ පෝෂණ මල්ලක් දීලා නිකන් හරි දීලා හක්කලා ඒ ළමා කාලේදී තමන්ගේ කිරි ටික දරුවට දෙන්න හැදුවා නම් ඒ ටික ඇති. අර මම දන්නවා බිලියන 65ක් බිලියන 65ක මුදල් ප්‍රමාණයක් මේ ලංකාවෙන් විදේශ වලට අරිනවා නව ශ්‍රී ලංකාවේ මේ කිරි වලට වහකණ්ඩ. ඉතින් මේව නවත්ත ගන්න ඕනේ. ඔබතුමා අහුව අර සමාහිත වදනව ගැන. ඉතින් ඇත්තටම අපි මේ ආයතනය හරහා දැන් මේක ඇමරිකාවේ අනුමත පුණ්‍ය ආයතනය. අපි ගොඩාක් දේවල් කරනවා. අපි විශේෂයෙන්ම මහානායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කරා අපි සෞඛ්‍ය ඇමතිතුමා දේශීය සෞඛ්‍ය ඇමතිතුමා එතකොට අපේ අනිත් සෞඛ්‍ය ඇමතිතුමා මේ කට්ටිය අපි දැනුවත් කරනවා මේ හානිය ගැන ඒගොල්ලන්ට දැනුවත් කරලා මේක නවත්ත ගන්න පුළුවන් තරම් ඒ පැත්තනොත් අපි විශාල කටයුතු සම්භාරයක් කරනවා. හොඳයි. මම හිතන්නේ ආනන්ද මහින්කන්ද මැතිතුමා තව මේ ජනවාරි මේ මාසයේ පුරාම ලංකාවේ රැඳී ඉන්නවා ඇමරිකාවට යන්නේ නැතුව. ඒ හින්දා අපිට පුළුවන් ඒ ඉදිරි වැඩසටහන් ගණනාවකදී ඔබතුමාව සම්බන්ධ කරගන්න අපි බලාපොරොත්තු වෙමින් ඔබතුමාගෙන් සමාහිත පරිසර පදන පිළිබඳව තව අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙමින් අපි ඔබතුමාට සමුදින්න මේ අද කතාවට විරාමයක් තබන්නේ. අමිල විජයරත්න වෛද්‍යතුමනි ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ නව බලාපොරොත්තු ප්‍රාර්ථනා වැඩසටහන පිළිබඳවත් ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ ඉදිරි වැඩසටහන පිළිබඳව අවසාන වශයෙන් අපේ සමාජයට දෙන පණිවිඩයක් දැනගන්නට කැමැති ඔබ. ඔව් විශේෂයෙන්ම අපේ නිහාල් විජයරත්න මැතිතුමා ප්‍රමුඛ අපේ දේශන ජාලයක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. එතකොට අපේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු උත්තම දාණය තමයි ධර්ම දාණය. ඒ ධර්ම දාණය තුලින් අපි අභය දාණය ඒකාන්තයෙන්ම ලබා දීලා තියෙනවා. විශාල පිරිසක් නිර්මාංශ වෙලා තියෙනවා. ඒ වගේම අති විශාල සතුන් සංඛ්‍යාවක් ජීවිත දාණය ලැබලා තියෙනවා අපේ මේ වැඩපිළිවෙල තුල. ඉතින් අපි ඒකාන්ත වශයෙන්ම අපේ මේ හදවත් ගැහෙන අවසන් මොහොත දක්වා අපේ හදවත් තුලින් ගලන අවසාන රුධිර බිඳුව පවතින තාක් අපි ඒ වෙනුවෙන් ඒකාන්ත වශයෙන්ම දිවිහිමියෙන් කැප වෙලා කටයුතු කරනවා. තව පුංචි දෙයක් එකතු කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි මේ අපේ නිහාල් විජයරත්න මහත්තයාටත් අපේ ආශිර්වාදයක් පුද කරන්න ඕනේ. මොකද එතුමා කොහොමත් භාවනානුයෝගී යම්
දවසේ වෙලාවක් ගත කරන කෙනෙක්, පිරිත් කියන කෙනෙක්, ධර්මය වෙනුවෙන් සැදී පැහැදී ඉන්න පුද්ගලයෙක්. එතුමාට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මම සිහිපත් කරනවා ස්වභාව ධර්මය මිනිසුන්ට පණිවිඩයක් දුන්නා. ඒ තමයි නිවැරදි වෙන්න. නිවැරදි නොවුනොත් මම ඔබට මරණ තර්ජනය කරනවා කියලා මිනිස්සු කී දෙනෙක් මැරුණාද? දැන් බලන්න එහි ප්‍රතිඵලයක් හැටියට කී දෙනෙකුට රස්සාවල අහිමි වෙලාද? තව අයගේ 125ක්වත් රැකියාවේ වැටුපෙන් අයින් වෙලාද නැද්ද? ඒ වගේම මිනිස්සුන්ව ගෙවල් දොරවල් වලට හිර කළා සතුන්ට නිදහස දීපු අරුමයත් ඔබ හිතන්න. ඉතින් හිතන්න ඔබට කන්නට දේවල් ස්වභාව ධර්මයේ විසින් කියලා දීලා තියෙනවා. අඹ ගහ ඒ ගෙඩිය දෙන්නේ හරි සතුටෙන් නේද? ඒ මදේ කාලා වටේ කාලා මේ පළතුර කාලා ඇටේ දාන්න කොහේ හරි ගහක් පැලවේවි. ඒද ඔබ කරන්නේ නැහැ. ඔබ ගහ දිහා බලන්නේ ලීයක් හැටියට. අන්තිමම අර කියනවා මේ සියටල් කියනවා අන්තිම මාළුවත් මරාගෙන කාපු දවසට වැටහෙවි. කිසි දෙයක වටිනාකමක් නැහැ. සල්ලි කන්න බෑ කියලා. ඉතින් තව දෙයක්. චාමික මහත්තයා දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් කෑම ටිකක් කාලා බත් ටික කාලා කට පිහදා ගන්න අපේ ටිෂු කඩදාසි තියෙන්නේ ඒකකින්. ඊට පස්සේ සපත්තුවෙත් මොන හරි ගෑවිලා තියෙනවා. ඉතින් අපි සපත්තුවේ තියෙන කුණු ටිකත් පිහදානවා. ඊට පස්සේ ඕක තියන් ඉන්න කුණු බක්කියකට දාන. හදිස්සියේ ලොකු හුළඟක් එනවා. හුළඟට ඔය ටිෂු කෑල්ල වීසි වෙලා යනවා. ඕක ගිහිලා දුවන කියලා ගන්නවද ඕක? මහා පාර මැද තිබුණොත් ඔය ටිෂු කෑල්ල නෑ ගන්නේ නැහැ. ඒ වගේ තමයි විශ්වය ඔබව ආරක්ෂා කරනවා. ඔබ විශ්වයට අවශ්‍ය කෙනෙක් නම් අර කුණු මස් කන, කුණු මාළු කන, කුණු කරවල කන කිසිම කෙනෙක්ව විශ්වය ආරක්ෂා කරන්නේ නැහැ. ඒ හින්දාම තමයි මම කිව්වේ කිසියෙන් නැතක් ගන්නෙත් නැහැ, ගන්නෙත් නැහැ. විශ්වයට මාව ඕනේ නැත්තම් ඉවත් කරන්න අවස්ථාව දීලා තියෙනවා. හැමෝම ප්‍රත්‍යවේක්ෂාවෙන් ජීවත් වෙන්න. ඔබට නිවන මෙලොවදීම මේ මොහොතේම අත්විඳින්න පුළුවන්. තෙරුවන් සරණයි. මම හිතන්නේ පිරිසිදු චේතනාගෙන දේ වාසනා කියන අපි හැමදෙම අපේ වැඩසටහන හමාර කරන්න කාලය එළඹිලා අවසාන වශයෙන් ඔබ වහන්සේ අපේ සමාජයට දෙන පණිවිඩයට කැමති මම කැමති ඔබ වහන්සේ අර කරණීයමිත සූත්‍රයේ තියෙන කාරණා ගැන විග්‍රහ කරා. නමුත් අපිත් කරණීයමිත සූත්‍රය කියනවා මේක සත්‍යයනාවක් විදිහට මන්ත්‍රයක් විදිහට ජප කරනවා. නමුත් අපි හැමදෙන්නේ මේක අපි බොහෝ වෙලාවට ප්‍රායෝගිකව අත්විඳිනවාද දකින්නවාද කියන කාරණාව අපේ ඉදිරියේ තියෙනවා. මේ සීල කාරණා ගලපමින් අවසාන වශයෙන් ඔබ වහන්සේ අපේ සමාජයට දෙන පණිවිඩයත් දැනගන්නට කැමති අපි හැමදෙනා අවසාන වශයෙන් ධර්මය කියලා කියන්නේ සම්දිට්ඨිකයි අකාලිකයි. ඒ නිසා මේ ධර්මය කවුරු හරි අත්විඳිනවා නම් ධර්මය උපයෝගී කරගන්නවා නම් ඒගොල්ලෝ ඒ විදිහටම ප්‍රතිඵලත් අත්විඳිනවාමයි. එහෙම ඇදහිල්ලක් කරගන්න නැතුව. ඇදහිල්ලක් කරගන්නේ නැතුව අපිට තියෙන වැඩිපුර ඇදහිලි. ඒක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. කරණීයමෙත්ත සූත්‍රය පාවිච්චි කරන්නේ රැයට නිින්ද යන්නේ නැතකොටයි හීනෙන් බය වුණාමයි. කරණීයමෙත්ත සූත්‍රයේ තියෙන ඒකට නෙවෙයි කරණීයන් අත්ත කුසලේන. යම් කිසි කෙනෙක් ජීවිතේ මොනවා හරි යහපත් දෙයක් ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙනවා නම් එයා විසින් ගොඩනගාගත යුතු ගුණධර්ම පිළිබඳව තමයි මූලික කොටසේ කරණීයමෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරන්නේ. දෙවෙනි කොටසේදී කරණීයමෙත්ත සූත්‍රයේදී කියන්නේ මෛත්‍රිය දියුණු කරගන්න ආකාරය කොච්චරද කියලා. ඒකේ උපරිම තලයට ගියාන් පස්සේ මාතා යතා නියම් පුත්තං එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවාට දක්වන ආදරය, මෛත්‍රිය, කරුණාව තරම් මෛත්‍රී සහගත සිතක් සකසාගෙන මුළු ලෝකයේ දෙසම බලන්න පුළුවන් වෙන තත්ත්වයටපත් වෙන එක. ඒක දෙවෙනි කාරණාව. ඊළඟට මේ දෙවෙනි කාරණාව තුළදීම පැහැදිලි කරනවා සත්ත්ව වර්ගීකරණයක්. ලෝකයේ තුල සිටින දීගාවා, මහන්තාවා, මජ්ක්‍ධිමා රස්ස, කානුකතුලා ඉපදෙන දිග, පළල, මේ දුර්වල ඉපදෙමින් සිටින ආදී වශයෙන් විග්‍රහ කරනවා. ඒතර මේ සත්ත්ව වර්ගීකරණයකුත් ලෝකේ කරණීයමෙත්ත සූත්‍රය තුළ දෙන. ඊළඟට අවසාන වශයෙන් කියන්නේ මේ මෛත්‍රිය දිනු කරගත්තාම මේ ගුණධර්ම දිනු කරගත්තාම මානසික වශයෙන් එළබෙන්න පුළුවන් තත්ත්ව. ඒතර ධානලාභීන් සහ උතුම් මාර්ගඵලයන්ටපත් වීම කියන මේ කාරණා දෙක. ඒ අවසාන කොටසේදී විග්‍රහ කරන ඔන්න ඒක තමයි කරණීයමෙත්ත සූත්‍රය කියලා කියන්නේ. එතකොට අපි ලෞකික දෘෂ්ටියට ගත්තාන් පස්සේ මේ ගත කරන බොහෝ දෙනෙක් නිර්වාණගාමී ප්‍රතිපදාව තුළ නැති නිසා නිර්වාණ අවබෝධය කියන එක ප්‍රාර්ථනා කරලා ලබන්නත් බැරි නිසා මේ බොහෝ දෙනෙකුට නිර්වාණ කියන එක විශේෂපතයට හසු වෙන්නේ නැහැ. ඒ නිසා පළමුවෙන්ම කළ යුතු දෙයක් තියෙනවා පදනම සකස් කරගන්න මේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගන්නවත් අඩුම ගන්න උත්සාහ කරන්න. ඒකට මේ ගුණධර්ම අවශ්‍යයි. ඒ ගුණධර්ම අවශ්‍ය කරගන්න, ඒ ගුණධර්ම දියුණු කරගන්න තව අවශ්‍ය කරගත යුතු දියුණු කරගත යුතු කරුණු හතරක් තියෙනවා. ඡන්ද, චිත්ත, විරිය, වීමංශ කියලා. ඡන්ද කියලා කියන්නේ කැමැත්තක්. I like it කියන මේ ගුණාංගය දිනු කරගන්න. මොකටද? ධනාත්මක වෙන්න. මම නිවැරදි වෙන්න. මම මේ සමාජය තුළ සැනසීමෙන් ජීවත් වෙන පුජ්‍යලයක් බවට පත් වෙන්න. මං අන් අයගේ සැනසීම නැති නොකරන කෙනෙක් බවට පත් වෙන්න. අන්න ඒකට ඔබ ආදරය කරන්න. ඒකට ඔබ කැමැත්ත දියුණු කරගන්න.
අන්න ඒක ඊටාම වැදගත් වෙනවා සාමකාමී මනසක් දියුණු කරගන්න මෛත්‍රී සහගත සිතක් ඇති කෙනෙක් බවට පත් වෙන්න. ඒ ඡන්ද චිත්ත මයින්ඩ් ඒකට එකතු කරගන්න ඒකට සිතුවිලි ධාරාවල් ගොඩනගා ගන්න ඒ කැමැත්ත නිර්මාණය කරගන්න. එතකොට මේ කැමැත්ත නිර්මාණය කරගන්න ඔබ මනස එකඟ කරගෙන හොඳ මානසික වටපිටාවක් මනසක් නිර්මාණය කරගත්තන් පස්සේ එතනින් ඉස්සරහට යන්න පුළුවන්. මොකද චිත්තේන නීයති ලෝකෝ සිතෙන් තමයි මේ අපි ඉස්සරහට ගෙනියන්නේ පස්සට දාන්නේ කැළඹීම් ඇති කරන්නේ පෙළඹීම් ඇති කරන්නේ ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා චිත්ත සම්පත්තිය සම්පූර්ණත්වයට පත් කරගන්න. ඡන්ද චිත්ත විරිය ඊළඟට වීරිය වඩන්න. ඊළඟට විමර්ශා ගැඹුරින් පළල්ල සිතමින් ප්‍රඥාව මෙහෙවමින් කටයුතු කරන්න හැම වෙලාවකදීම අපි යොමු වෙන්නට ඕන. මෙන්න මේ කියන ගුණධර්ම ටික අපි දිනු කරගත්තොත් එහෙම අපිට මේ ලෝකේ ලැබිය නොහැක්කක් නැහැ. උතුම්ම পদවිය වෙන බුද්ධ රාජ්‍යයට පත් වෙන්නත් පුළුවන්. රහත් කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන්. පසේ බුදු කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒක තමන්ගේ ප්‍රාර්ථනා පරිදි තමන්ගේ අභිමතයේ පරිදි සිද්ධ කරගන්න පුළුවන්. ඊට මෙපිට මේ ලෝකයේ ඔබට අදිෂ්ඨාන කරගත්ත ඔබ දියුණු කරගත්ත ඔබ බලාපොරොත්තු වෙන තරම් තියෙනවා නම් ඒ ඕනෑම තත්වයකට පත් වෙන්නත් ඔබට මේ කියන ගුණධර්ම ටික දියුණු කර ගැනීමෙන් පුළුවන්කම තියෙනවා. එහෙම තත්වයක් තියෙන අවස්ථාවක මේ අවුරුද්දක් සුබ කරගන්න අවුරුද්දක් යහපත් කරගන්නවා කියන කාරණාව අපිට ඊටාම සරල පහසුම කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ අපි ජීවත් වෙන සමාජ වටපිටාව තුළ අපි ආර්ථික අර්බුදයක ඉන්නවා නම් මානසික අර්බුදයක ඉන්නවා නම් දේශපාලන අර්බුදයක ඉන්නවා නම් ඒ අර්බුදය තවත් කෙනෙකු තුලින් දකින්න උත්සාහ කරන්න එපා. අන් අයට ඇඟිල්ල දික් කරමින් ඒ අයගේ වරද්දක් හැටියට දකින්න උත්සාහ කරන්න එපා. අභ්‍යන්තරයට යොමු වෙන්න තමා දෙසට යොමු වෙන්න තමා ළඟ තියෙන දුර්වලතාවයන් මගහරවා ගනිමින් ඒ දුර්වලතාවයන්ට විසඳුම් හොයා ගනිමින් ආධ්‍යාත්මය දියුණු කරගන්න. එතකොට අපිට පුළුවන් Taman නිවැරදි වෙනකොට ලෝකයක් නිවැරදි කරන්න. හොඳයි. අපි හම්දුරෝ කියන විදිහට අප ඉරණම තියෙන අපා තමයි තමාගේ විමුක්තිය තමා තුළමයි. ඇමරිකාවේ වෙස්ට් වර්ජීනියා භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු අනුශාසක ආචාර්ය යත්කඳවක සද්ධාජීව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ ප්‍රණාමයේ ප්‍රසාදය අපගේ පුණ්‍යානුමෝදනය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ජාත්‍යන්තර උපදේශකතුමා ඇමරිකාවේ සමාහිත පරිසර පදනමේ ගරු සභාපති නිර්මාතෘවර ආනන්ද මායංකන්ද මෙතුමාටත් අපගේ ප්‍රණාමයේ ප්‍රසාදය පුද කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ බොහෝ යුගකාරක මෙහෙවරක නිරත වෙලා ඉන්න තරුණ වෛද්‍යවරයෙක් සංගීත විශාරද අමිල විජේරත්න ඔබටත් අපගේ ප්‍රණාමයේ ප්‍රසාදය පුද කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙවැනිම කාලීන බිහිදොර වැඩසටහනකින් තවත් දෙසටයකින් ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් අපි සමුගන්නවා. එතෙක් අපේ ප්‍රාර්ථනා වෙනදා වගේම ඔබට තෙරුවන් සරණයි.